නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මෙතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්කිරුගුවන් විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපය පිණිස කාලය වෙන් කරගත්ත සුපුරුදු ලෙසින් නිරදා සන්ධ්‍යාවේ අපි දන්නවා ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ වගේම ලක්කිරුගුවන් විදුලියේ ශ්‍රාවක අවකාශයන් ඔස්සේ පින්වන්ත හැමදෙනාම ධම්සභා මණ්ඩපය වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා කියලා ඊටාම දයාවෙන් ඔබ හැමදෙනාම අපි කැඳවගන්නේ. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ මෙම අවස්ථාවන විට අදත් ධම්සභා මණ්ඩපයට වැඩමවන්නට යෙදුණා. ඉතින් අපට අනුකම්පාවෙන් කරුණාවෙන් වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමුවෙන්ම පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒත් එක්කම අපි සිහිපත් කරගන්නම් අප හැමදෙනාම වෙනුවෙන් අද ඉරිදා ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වය දරන පින්නතුන් පිළිබඳව විශේෂයෙන් යසෝදා විජේසිංහ දියණියගේ අධ්‍යාපන කටයුතු සහ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමටත් නිල්මිනී විජේසිංහ මහත්මියගේ රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට සහ එම දෙපළගේ ඉදිරි අනාගත දියුණුව සඳහා සෙත් පැතීම පිණිසත් සුදත් විජේසිංහ මහත්මයා නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යසෝදා විජේසිංහ දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් ඩුබායිහි වෙසෙන පින්වත් සුදත් විජේසිංහ මහත්මයා නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යසෝදා විජේසිංහ දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි කැඳව ගන්නවා. ඔබ දන්නවා ධම්සභා මණ්ඩපයේ අපි පළවෙනි අදියර අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දහම් අනුශාසනාව අප හැමදෙනා උදෙසා ඉන්න අනතුරුවත් ඔබේ දහම් ගැටළු ඔස්සේත් සිදු කරන දහම් අනුශාසනාවන්ට සවන් දෙන්න අපට අවස්ථාව දෙනවා. 0112 548 400 දුරකථන අංකය ඔබට මතකයි. ඔබේ දහම් ගැටලුත් සෝදානම් කරගනිමින් ධම්සභා මණ්ඩපේ රැඳෙන්න කියලා ආරාධනා කරනවා. එhmenan අපි මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් ධම්සභා මණ්ඩපය ආරම්භ කරන්න කාලය කරුණාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. පළමු කොට අප හැමදෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව ආදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහෙවත් පින්වතුනි, පින්වත් මහත්මයා, අද ධම්සභා මණ්ඩපයේදී බොහොම ලස්සන වටින කාරණාවක් සිහිපත් කරලා දෙන්න අපි කල්පනා කළා. මේ කාරණාව අන්තර්ගත වෙන්නේ මහත්තයා උතුම් ජාතක පොත් වහන්සේගේ ජාතක අට කතාවේ. එහෙමයි ස්වාමී. ජීවිතයේ තියෙන උමතු බව, උම්මත්තක ස්වභාවය. උම්මත්තක ස්වභාවය කියන එක අපි බොහොම සරලට කිව්වොත් මහත්තයා සිහි විකල් වීමේ ස්වභාවයනේ, සිහි නැතුව යාමනේ. එහෙමයි. උමතු වුණා කියලා කියන්නේ එයාගේ පියවි ස්වභාවය නෙමෙයි තියෙන්නේ. එයා ඒ උමතුව විසින් තමයි පාලනය වෙන්නේ. උම්මත්තක භාවය කියන එකට ගොදුරුනාට පස්සේ සාමාන්‍යයෙන් හටගන්න උම්මත්තක භාවයේදී අපි කොතෙකුත් දකින්නවනේ. රෝහල් ගත කරලා ප්‍රතිකාර කරනවා. ඊට පස්සේ ඒ උම්මත්තක ස්වභාවයෙන් යුක්ත කෙනා ගැන අනෙක් ප්‍රජාව යම් යම් ආකල්ප දරනවා. ඉතින් ආන්ගේ උම්මත්තක භාවය ඇත්තටම උමතු භාවය කියලා කියන්නේ මොන වගේ එකක්ද කියන එක හරි ලස්සනයි. මට මේ කාරණේ සිහිපත් කරන්න පෙර මතක් වෙනවා අපේ සූත්‍ර පොත් වහන්සේලා තුල තියෙන ඉතාම සුන්දර භාසිතය. එහි කියනවා මහත්තයා මේ ලෝකේ නිරෝග ඇත්තෙන්ම නිරෝග ආරෝග කියලා යමෙකුට කියන්න පුළුවන් නම් ඒ කියන්න පුළුවන් රහතන් වහන්සේට කියනවා. එහෙමයි ස්වාමීනි. කායිකවත් මානසිකවත් කියන දෙකෙන්ම නිරෝග කියලා අපි කියනවනම් දැන් අපි ගත්තොත් එහෙම කායික සුවපත් භාවය මානසික සුවපත් භාවය කියන දෙක ගත්තහම මහත්තයා ගොඩාක්ම සුව මානසික සුවපත් භාවයනේ නේ. එහෙමයි ස්වාමී. කය කොච්චර නිරෝගීව තිබුණත්
මනස ලෙඩ නම් අර කායික සැපේ නැතු යනවනේ. ආපහු කය ලෙඩ වෙන පටන් ගන්නවා ආපහු කය ලෙඩ වෙනවා, මැලවිලා යනවා. කයේ බරගතිය හට ගන්නවනේ. සමහරවිට කායිකව ගිලන් භාවයකින් ඉන්න කෙනෙක් උනත් එයා මානසිකව සැනසෙල්ල ඉන්නවනම් අර කායික ගිලන් භාවය යටපත් කරගෙන යට ඉන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා මේකේ ගොඩාක්ම වටින්නේ මානසික සූපත් භාවයනේ. මානසිකව නොගිලන් අය හොයාගෙන ගියොත් එහෙම මානසිකව නොගිලන් මානසිකව නිරෝගී ආරෝග භාවයට පත්වෙච්ච උත්තමයා කියලා කියන්න පුළුවන්නේ රහතන් වහන්සේට. දැන් අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ එහෙමයි. ආරෝග නිරෝගී භාවයට පත් වෙලා. රහතන් වහන්සේලා කියලා කියන්නේ නිරෝගී භාවයට පත් වෙලා අනෙක් ප්‍රජාව ගත්තොත් මහත්තයා ලෙඩ්ඩු. එහෙමයි. අසනීපකාරයි. මේ නිතර එන රෝගකාරක වලට යටත් වෙනවා සාන හැමතිස්සෙම. හැමතිස්සෙම රෝගකාරක වලට යටත් වෙලා ලෙඩ වෙච්ච අය මහත්තයා ඉන්නේ ආරෝග්‍ය ශාලාවලනේ බෙහෙත් ගන්නවනේ. එහෙමයි. එහෙම බලපුවම තේරෙනවා සංසාරෙම මේ සංසාර ගමනේ යන සත්වයා මේ සංසාරයේ යම් නිවස්නයක ඉන්නවද? ඉන්නේ ආරෝග්‍ය ශාලාවක. අපි මේ මනුස්ස ලෝකයේ කියලා යම් තැනක ඉන්නවද? මෙතනත් ආරෝග්‍ය ශාලාවක්මයි. දෙව්ලොවක යනවද? ආරෝග්‍ය ශාලාවක්මයි. බඹලොවක යනවද? ආරෝග්‍ය ශාලාවක්මයි. ආරෝග්‍ය ශාලාවෙන් නිදහස් වුණා කියලා කියන්නේ මේ ස්පිරිතාලෙන් නිදහස් වුණා කියලා කියන්නේ සසරින් නිදහස් වීම. ස්වාමීනි හරි සුන්දර අර්ථකථනයක් මුණ ගැහුණාද ධම්සභා මණ්ඩපයේ දිනේ ස්වාමීනි සංසාරේ. ඒක තමයි මහත්තයා බලන්න මේ බුදු කෙනෙක්ගේ සද්ධර්මයේ තුලින් තමයි අපිට ඇත්තෙම ජීවිතයක් සුවපත් කරගන්න තියෙන්නේ. ජීවිතයකට ඇත්තටම ජීවයක් ලබා දෙන්නේ ධර්මයේ තුලින්. එහෙමයි. ජීවිතයට ජීවයක් කියන එක බුදුරජාණන් වහන්සේ වදාළන්නේ නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදීව ධර්මයේ යමකී නියැලෙනවා නම් එයා තමයි කිව්වා අමෘත පදයට යන්නේ. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද උදවි ඉන්නේ මලවුන්ගේ පදය තුලයි. අපමත්තා නමීයන්ති. අප්‍රමාදී තැනැත්තා මියන්නේ නැත. යේ පමත්තා යතමතා. ප්‍රමාදී උදවිය ජීවත් වුණ මල කඳන්නේ නිය. එහෙමනම් තේරෙනවා ධර්මයක හැසිරීමෙන් ධර්මයකට හිත පහන් කර ගැනීමෙන් සිත කය වචනෙන් ධර්මයේ යෙදීමෙන් තමයි ජීවයක් ලැබෙන්නේ. ඉතින් බොහොම සුන්දරයි අපිට මේ මුණ ගැහිච්ච අවස්ථාව තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න. ඒ අවස්ථාවෙන් අර උම්මත්තක භාවයන් අපේ ළඟ තියෙනවා නම් දුරු කරගන්න වටිනවා අද මේ ධර්මය. එහෙමයි ස්වාමීනි. අපේ උම්මත්තක භාවයන් අපිම අඳුනාගෙන ඒ උම්මත්තක භාවයෙන් ගොඩේන්න උපකාරී වෙන බොහොම ලස්සන පරයයක් පින්වතුන්ලාට මේ අහන්න ලැබෙන්නේ. දරි මුක්ක කියන ජාතක කතාවට අදාළ ජාතක අට කතාවේ තමයි මේ පුවත කියවෙන්නේ. එහෙමයි ස්වාමී. හරි ලස්සනයි මහත්තයා. උම්මත්තකයෝ 8 දෙනෙක් ගැන මෙහි කියලා දෙනවා. උම්මත්තක ස්වභාවයෙන් යුක්ත පුද්ගලයෝ 8 දෙනෙක්. පළවෙනි කෙනා තමයි ලෝභයේ වසඟයට පත් වූ පුද්ගලයා. ඔහු කාමයෙන් උමතු වන්නේය. පළවෙනි උම්මත්තකයා කවුද? ලෝභයෙන් වසඟයට ගිහිල්ලා. ලෝභයෙන් වසඟයට ගියාට පස්සේ එයාට පියවිසිහිය නැතුව යනවා කාමේ නිසා. එහෙමයි. කාමයටනේ ලෝභ කරන්නේ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස මේවා ලබා ගන්න මේවා එක්කෝ අධර්මයෙන්, එක්කෝ ධර්මයෙන්, එක්කෝ සුචරිතයෙන්, එක්කෝ දුෂ්චරිතයෙන්, එක්කෝ බලහත්කාරයෙන්, එක්කෝ කැමැත්තෙන් ලබා ගන්න එයා මහා යුද්ධයක දෙනවා. මේ යුද්ධෙත් එක්ක පියවිසිහිය නැතුව වාසය කරනවා. කාමයේ සම්බන්ධයෙන් හැඟීමක් නැහැ නේ මහත්තයා. මේ කාමයේ අහිමි වෙලා යනවා. මේ කාමයේ දාලා යන්න වෙනවා. මොකුත් ਵਿਚාරයක් එන්නේ නැහැ ස්වාමී. කිසිම හැඟීමක් ඔහුට එන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඇයි ඔහුට උමතු වෙලා? පියවි ස්වභාවය නැහැ. සාමාන්‍ය සිහි කල්පනාවෙන් ඉන්න මිනිස්සෙක් නේද තමන්ගේ ජීවිතය අතුරු ආන්තරා කරගන්න නැතුව යම් රැකවරණයකටපත් වෙන්නේ. උමතු කෙනා මොනවා කරයිද කියලා දන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ආන් ඒ වගේ. කාමයෙන් උමතු වුණාට පස්සේ එයා ලෝභයේ වසඟයට තව තව යනවා මිසක් ඒ කෙනාට නිදහස් වීමක් නැහැ. ඒක හරියට පේනවනේ මේ ලෝකේ බලපුවම. ලෝකේ බලන මහත්තයා දැන් මේ මෙච්චර තාක්ෂණික මට්ටමකින් දියුණුවට එනකොට අපි තාක්ෂණික දියුණුවක් ගැන අපි කතා කරනවනේ හැමතිස්සෙම. මේ නොඑක් දුරකථන ආදී දියුණු වෙලා යනවා.
ඊට පස්සේ අනිකුත් අන්තර්ජාල පහසුකම් දිනු වෙලා එනවා. මේ දිනුව ගැන කතා කරනකොට අපිට අමතක වෙන එක තැනක් තියෙනවා මහත්තයා. තාක්ෂණයේ යම් වේගයකින් දිනු වෙලා අපිට ලෝකෙට ප්‍රකටව තියනවාද? අප්‍රකටව තියනවා යුද්ධ තාක්ෂණය. එහෙමයි ස්වාමීනි. තාක්ෂණයේ දිනුවම යුද්ධය. යුද්ධයට පුදුමාකාර තාක්ෂණික ක්‍රමවේද යොදාගන්නේ. ඒ ක්‍රමවේද සංගවාගෙන තියාගෙන ඉන්නේ මේ මනුස්ස වර්ගයට යහපතක් කරන්න නෙමෙයි. එහෙමයි ස්වාමීනි. එක සැනකින් අයහපතක් කරෑකි. බලන්න මේ මෑත කාලීනව යම් යම් බලවත් රටවල් වල අරගල හට ගන්නකොට ඒ අය තමන්ගේ යුදමය හැකියාවන් සම්බන්ධයෙන් යම් යම් සලකුණු පෙන්වුවා. එහෙමයි. එතකොට පේනවා මහා භයංකාර තැනකට ලෝකේ අනාගතේ යන්න පුළුවන් උම්මත්තකයෝ නිසා. එහෙමයි ස්වාමීනි. උම්මත්තකයාගේ ස්වභාවය කොහොමද? ඒ උමතු කෙනා තවත් උමතු අයට එරෙහිවම නැගී හිටිනවා. එහෙයි ස්වාමීනි. උමතුයිනේ. උමතු කෙනා උමතු අයට එරෙහිවම නැගී හිටිනවා. මේ ලෝකය මරා ගන්න ওই විදිහට. ලෝභය නිසා. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ජීවිතය ගත්තත් ඒ මිනිසයා ලෝභය ඉස්සරහා මතේ ගොඩාක් අසරණයි. ඒකට තියෙනවා හරි ලස්සන දේශනාවේ එක උපමාවක්. රිලවුන්ව අල්ලීම පිණිස රිලා වැද්දා අටවන උගුලක්. රිලවුන්ව මේ මස් කරලා කන දැන් තාමත් ඇතැම් රටවල් වල තියෙනවා මහත්තයා. මේ රිලවුන් අල්ලන්න ඒගොල්ලෝ පාවිච්චි කරනවා. මට මතකයි මම එක අවස්ථාවක පොඩි වීඩියෝ පටයක් බලලා තියෙනවා. ඕකේ. සාමාන්‍යයෙන් තල් ගෙඩි කුරුම්බ ගෙඩි වගේ අර මේ මධ්‍ය ලොඳ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ලොඳේ තියෙන ගෙඩියක් අරගෙන මේක මහත්තයා චූටි සිදුරක් හරනවා. සාමාන්‍ය රිලෙවෙක්ගේ අතක් ලොකු නෑනේ. මේ අත දාගන්න පුළුවන් ගානට පොඩි සිදුරක් හරනවා. අත්ෙන් අතට පැනගෙන යන රිලව් මේ ගෙඩිය දැක්කට පස්සේ නවතිනවා. මේ ගෙඩිය ගහට බැඳලා හිර කරලා තියන්නේ වැද්දු. රිලවට මේක උස්සයි යන්න බෑ. එහෙමයි. රිලව ඇවිල්ලා මහත්තයා අදින්න ඉව කරලා බලනවා. අර සිදුරෙන් මෙයාට ඇතුලේ තියෙන දේ සුවඳ එනවා. එතකොට මෙයා අමාරුවෙන් අර තමන්ගේ මේ පොඩි අත මේක අස්සට දානවා. දාලා අර ලොඳ ටික අතට අහු වෙනවනේ. හොඳට හූරලා ලොඳ ගුලියක් හදනවා. ගුලිය හදාගෙන ආයේ මේක එළියට අදින්න හදනකොට මහත්තයා එන්නේ. ඇයි දැන් මේ අත අමාරුවෙන් දැම්මට දැන් ගන්න හදන්නේ සෑහෙන මිටක් එක්ක. දැන් අත එන්නේ. අත එන්නේ නැතිකොට මේ රිලවාට හිතාගන්න බෑ මට මොකද්ද වුනේ කියලා. මේක මහා හඬින් කෑ ගහනවා. මම හිතන්නේ මම මොකක් හරි අහු වුණා. මම උගුලක අහු වුණා. මට දැන් මගේ අත ගන්න බෑ. ගැලවෙන්න බෑ කියලා. සම්පූර්ණ විලාප තියෙනකොට අර ලීලා වැද්දන්ට ඇහෙනවා. මුගුරක් අරන් එනවා මහත්තයා. හරි සෝචනීය ඒක දැක්කම. මොකද මුගුර අරගෙන එනවා. ඉතින් එන්න පමාවට ගහනවා ඔළුවට. එතනම. ඒතර මේ වීඩියෝ එක බලද්දි මට හිතුණා අනේ මේක මේ ලොඳ ටික අතහැරියා නම් මූ නිදහස්. එහෙමයි. ඌට බෑ ඒක අතහැරගන්න. ඇයි හේතුව? ඌට තේරෙන්නේ නැහැ මම මේක අල්ලන් ඉන්න නිසා මට ප්‍රශ්නේ. මේ වගේ භාග්‍යතුන් වහන්සේ උපමා කළා මේ සංසාරගත සත්වයා. අල්ලගන්නවා එක්ක රූපයක්, එක්ක හඬක්, එක්ක ගඳ සුවඳ, එක්ක රසක්, එක්ක පහසක් අල්ලගන්න මොකක් හරි කාම වස්තුව මහත්තයා. එහෙමයි ස්වාමීනි. අල්ලගන්න කාම වස්තුව ඇත්තටම කාම වස්තුව විසින් තමන්ව අල්ලගන්නේ නැහැ. තමන් තමයි ඒක අල්ලන් ඉන්නේ. තමන්ටම තමයි ඒක අතහැරගන්න බැරුව අවසානයේ අපි කොච්චර අහලා තියෙනවද ප්‍රේතයෝ භූතයෝ වෙලා ඇඟට දිෂ්ටි විදිහට වැහෙන අවස්ථා, බහිරවයෝ විදිහට භූමිය අල්ලගෙන ඉන්න අවස්ථා. එහෙමයි ස්වාමීනි. මේ ඔක්කොම මහත්තයා රිලවට වෙච්ච එක අනික. ස්වාමීනි මොනතරම් අවාසනාවන්ත ඉරණමක් දායාද කරගන්නවද අපි සේරම අතහැරගන්න නැතුව අල්ලගත්තට පස්සේ. අල්ල ගැනීම නිසා අල්ල ගැනීම කියලා කියන්නේ උම්මත්තක භාවයයි. එහෙමයි ස්වාමීනි. මේ සංසාර ගමනේ උමතු මිනිසුන්ගේ කතා අහගෙන ගියොත් මහත්තයා උමතුෙන් උමතුවට යනවා මිසක් උම්මත්තක භාවයෙන් එළියට එන්න බෑ. උම්මත්තක භාවයෙන් එළියට එන්න නම් සසර කතරින් නිදහස් වූ මේ උම්මත්තක භූමියෙන් ඈතට ගියපු ආරෝග භාවයට පත්වෙච්චි, නිරෝග භාවයට පත්වෙච්චි අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ මහන්න ඕන. වෙන විකල්පයක් නෑ මහත්තයා. එහෙමයි ස්වාමීනි. වෙන විකල්පයක් මේකේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි නිතර සිහි කළ යුතු කරුණකි. නිතර සිහි කළ යුතු කරුණ නම් කුමක්ද? සබ්බේහි මේ පියේහි මනාපේහි මං යමකට ප්‍රිය කරනවද? මං යමකට ඇලුම් කරමින් ඉන්නවද? නානා භාවෝ විනා භාවෝති. ඒ හැමදේම
නැසී වෙනසී වෙනස් වී යන්නේ මට අත්හරින්න වෙනවා. නිතර හිතන්න කිව්වා. එහෙමයි ස්වාමීනි. මේ ලෝකේ මහත්ය අපි ජීවත් වෙනකොට අපි අතකින් යමක් ස්පර්ශ කරනවද? අතකින් ස්පර්ශ කරන දේ හැමතිස්සෙම පින්වතුනි අල්ලනකොට මතක් කරගන්න. මේ අල්ලන දේ අතහරින්න වෙන දෙයක්මයි. අපි අතකින් යමක් ස්පර්ශ කරද්දි මහත්ය ස්පර්ශ කරන හැම දෙයක්ම අතහරින්න වෙනවමයි. අපි අපේ ශරීරයේම කොච්චර ස්පර්ශ කරනවද? මේ ශරීරෙත් අපිට දාලා යන්න වෙනවා. එහෙමයි. අනිත් දේවල් ගැන කවර කතාවද? එහෙමයි. ඒ නිසා අපි අතකින් ස්පර්ශ කරන හැම දෙයක්ම පින්වතුනි අපිට අත්හැරලා දාලා යන්න වෙනවා. අත්හැර දැමීමට සූදානමින් හිටියොත් එහෙම කෙනෙක් එයා උම්මත්තක භාවයෙන් එළියට ඇවිල්ලා පියවි ස්වභාවයෙන් ඉන්නවා. එහෙමයි. ඉතින් ඒ තමයි පළවෙනි උම්මත්තක කෙනා. එහෙමයි සාමි. ඉතින් තමන් අඳුන ගන්න ඕන තමන් මේ උම්මත්තක ගොඩේ ඉන්නවා වද්දෝ කියලා අඳුන ගන්න ඕන නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා දෙවෙනි උම්මත්තකයා අනුන්ට හිංසා කිරීමේ අදහසට වසඟ වූ පුද්ගලයා ක්‍රෝධයෙන් උමතු වෙයි. අනුන්ට හිංසා කරන්නට ඒක තමන්ගේ ජීවිතේ මූලික අදහසක් කරගත්තා. මේකනේ වසඟ වුණා කියන්නේ. එහෙමයි. ඒක මූලික අදහසක් කරගත්තාම මහත්තයා එයා ක්‍රෝධයේ වසඟේ ඉන්නේ. එයා උමතු වෙලා. ක්‍රෝධයේ විසින් එයාව උමතු කරලා. ඊට පස්සේ මිනිස්සු මහත්තයා කියනවා අහලා තියෙනව නේද? මං අතාරින්නේ. මම මේක අතාරින්නේ ಜಾති ಜಾති මං පස්සෙන් එනවා. මං යකෙක් වෙලා හරියනවා. නාගයෙක් වෙලා හරියනවා. මම මොකෙක් හරි වෙලා ඇවිල්ලා මගේ වාඩුව ගන්නවා. අහලා නැද්ද මහත්තයා? එහෙමයි ස්වාමී. මිනිස්සු එහෙම කියනවා නේද ස්වාමී? මේ මොකද්ද? එහෙමයි. මේ මොකද්ද සම්පූර්ණයෙන්ම ක්‍රෝධයේ වසඟය. ක්‍රෝධයේ වසඟයට ගිහිල්ලා. මේ ක්‍රෝධය කියන එකෙන් එයා උමතු වෙලා. එයා උමතුනාට පස්සේ වසඟයට යන්නේ මහත්තයා හිංසා කිරීමට. හිංසා කිරීමේ වසඟයට යනවා. එයාට ඕනේ කොහොම හරි අනික් කෙනාව රිදවලා, අනික් කෙනාව වට්ටලා, අනික් කෙනාව පෙරලලා සතුටක් ලබන්න. ඒක මේ ජීවිතේ කරගන්න බැරි වුණොත් ඕක සංසාරයටත් අරගෙන යනවා. එහෙමයි. ඉතින් කොච්චර තියනවද මේක? දැන් මේකටත් ඖෂධේ, මේකටත් බෙහෙත ධර්මයේ විතරයි තියෙන්නේ. මේ ක්‍රෝධයේ වසඟයට යන ස්වභාවයෙන් යුක්ත උම්මත්තකයන්ගෙන් වචන අහලා මේක විසඳන්න බෑ. ඒ උම්මත්තක ස්වභාවයෙන් යුක්ත අය නිතර කියනවනේ ඕනවට වඩා ඉවසන්න එපා, ඉවසීමේ ගාණක් තියෙනවා. එහෙම කියනවනේ නේ? එහෙමයි ස්වාමීනි. ඕනවට වඩා ඉවසන්න යන්න එපා, ඉවසීමේ ගාණක් තියෙනවා. ඊළඟට ඔය ඕනවට වඩා ඉවසන්න ගියොත් එහෙම මේ අන්තිමේ ඔළුවට අත හොදන්න එනවා. ඒ නිසා මේ තමන් දැනගන්න ඕන තමන්ගේ ප්‍රමාණය. ඕවා නිකන් එහෙම සුළුවෙන් අරින්න හොඳ නෑ. ඔන්න උම්මත්තකයන්ගේ කතා. ඊළඟට කියනවා කැත්තට නම් කැත්ත වගේ ඉන්න ඕන, පොල්ලට නම් පොල්ල වගේ ඉන්න ඕන. අතහරින්න හොඳ නැහැ කියලා. ඒ උම්මත්තකයන්ගේ කතා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි. තමන්ගේ ශරීරය යම් රුදුරු පිරිසක් පැමිණිලා කියතක් අරගෙන කියතින් කෑලි කෑලි කැපුවත් ඔබ තරහක් ඇති කරගන්න එපා. වෙන ධර්මය. එහෙමයි ස්වාමීනි. උම්මත්තක භාවයෙන් ගොඩට ගන්න ධර්මය මේක. තමන්ට හිංසා කරනවා කියතකින් මේ ශරීරයේ කෑලි කෑලි කපනවා. කියතින් කෑලි කපන කෙනා ගැනවත් මහණෙනි ද්වේෂ සිතක් ඇති කරගන්න එපා. ඔබ මෛත්‍රියෙන් ඉන්න. අන්න ධර්මය. ඔතන තමයි උම්මත්තක භාවයෙන් ගොඩට එන්න තියෙන තැන නේ. එහෙමයි ස්වාමීනි. එහෙම නැති වුණොත් මහත්තයා මේ උමතු සංසාර ගමනේ අපි උම්මත්තකයෝ විදිහටම කොච්චර කල් ඇවිල්ලාද? උම්මත්තකෝ විදිහට අපි සංසාර ගමනේ එනකොට මේ සසර ගමනේ අපි උම්මතුවෙන්ම විඳපු වේදනා තියෙනවා. අපි ආදරය කරන අය අහිමි වෙලා තියෙනවා. ඊළඟට අපි අකමැති දේවල් සිද්ධ වෙලා තියෙනවා. අපි ආසා කරන දේවල් වෙනසිලා ගිහින් තියෙනවා. මහත්තයා අපි අඬලා තියෙනවා ඇඬිල්ලක්. ඒ ඇඬිල්ල ගැන පෞද්ගලිකව මං ගැන කියනවා නම් මං මගේ මෑණියෝ ගැන විතරක් අඬලා තියෙනවා සසරේ. මහා සාගරේ ජලය පරදින්න. එහෙමයි ස්වාමීනි. මහත්තයාගේ අම්මා සම්බන්ධයෙන් විතරක් අඬලා තියෙනවා මේ සංසාරේ. මහා සාගරේ ජල කඳ පරදින තරම්. මව් ගැන විතරක්. එහෙමයි. එහෙනම් මේක සැනසille ආපු ගමනක් නෙමෙයි. මේ උම්මත්තක විදිහට ආපු ගමන විඳව ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මේක හරි කුරිරුයි. සංසාර ගමනේ අපි එළුවෙක් වෙලා විතරක් හිස ගැසුම් කාලා මැරෙනකොට ශරීරයෙන් ගලාගෙන ගියපු ලේ එකතු කරොත් මහා සමුද්‍ර ජලයට වැඩි කියනවා.
එහෙමයි. එහෙනම් මේක මේ හරි මහ භයංකාර ගමන ගැවිත් තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේක අපි හොඳට අර්ථ වශයෙන් තේරුම් අරගන්න ඕන. තේරුම් අරගෙන ඇතැමෙකුට තියෙනවා මහත්තයා හරි දෝෂයක් ඒක සසර ගමනත් එක්ක තියෙන කතාවක්. අර මේ Tamanට යම් අකටයුතුකමක් හෝ අසාධාරණයක් අයුත්තයක් වුණොත් එයාට අතහරින්න බෑ. එයා ඒක අල්ල ගන්නවා. එහෙමයි. අවසානයේ Tamanට හතුරුකම් කරන්නේ ඒ හතුර නෙමෙයි තමන්මයි. හතුරට වඩා විශාල අනතුරක් කරන්න ස්වාමිනී තමන්ගේ විපත්ති හිතද? තමන්ගේ විපත්තිකාරක හිත දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ නේ. එහෙමයි. බුදුරජාන් වහන්සේ වදාලා හතුරෙක් තවත් හතුරෙකුට අනතුරක් කරනවට වඩා ද්වේෂ කරන කෙනෙක් ද්වේෂ කරන කෙනෙකුට ද්වේෂයෙන් අනතුරක් කරනවට වඩා මිච්ඡාපණ හිතං චිත්තං වරදේ පිහිටුවා ගන්නා ලද හිත විසින් පාපියෝ නම් තතෝ කරේ තමන්ව පවිටෙක් කරනවා. එහෙමයි. එතකොට ඒ තමයි ක්‍රෝධයේ වසඟය. ස්වාමිනී දැන් කිසිවෙක් නිසා අපට අගතියක් පාඩුවක් අමනාපයක් වේදනාවක් ඇති වුණා කියලා ඒ කරුණ පසගෙන් තියෙද්දි අපි ඔහු දෙසා බැඳ ගන්න තරහ වෛර සිත අපට විශාල වදක භූමියක් නේද? පෙරලා අපිට මහාවිනි කරනවා. මොකද මහත්තයා අපි ගත්තොත් එහෙම බාහිරින් මිනිස්සෙකුට බාහිරින් සතුරෙකුට අපි උදෙසා කරන්න පුළුවන් උපරිමය තමයි මරණ එක. එහෙමයි. එතන එහෙම මොකද කරන්න බෑ. හැබැයි අපි අපේ හිත වැරදි තැනක පිහිටුවාගෙන හිටියොත් ඒ හිත මරණින් මත්තේ අපිව දුගතිය අර යනවා. එහෙමයි ස්වාමීනි. සතුරෙකුට බෑ මහත්තයා අපිව දුගතිය හෙලන්න. ද්වේෂ කරන මිනිසෙකුට බෑ අපිව දුගතිය හෙලන්න. අපි දුගතිය හෙලන තැනට අපි අරගෙන යන්නේ අපේ උම්මත්තක භාවයේ විසින්මයි. එහෙමයි. ඒ නිසා මේකේ තියෙන්නේ උමතු භවෙන් ගොඩ එන්නමයි. ඉතින් බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ සඳහන් වෙනවා තුන්වෙනි කාරණේ සංඥා විපල්යාසයෙන් වසඟයටපත් වූ පුද්ගලයා දෘෂ්ටියෙන් උමතු වෙනවා. ඒක තුන්වෙනියට වදාළ දේ තමයි සංඥා විපල්යාසයෙන් වසඟයටපත් වෙනවා. සංඥා විපල්යාස කියලා කියන්නේ මහත්තයා වැරදි විදිහට අඳුන ගැනීම. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ විපල්යාස සංඥා 4ක් වදාළනේ. අසුභේ සුභ සංඥා. අසුභ දේවල් සුභයි කියලා අල්ල ගන්නවා. ඊළඟට අනිච්චේ නිච්ච සංඥා. විනාශ වෙලා යන අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා අල්ල ගන්නවා. එහෙමයි. දුක්ඛේ අදුක්ඛ සංඥා. දුක් දේ දුක් නැහැ කියලා අල්ල ගන්නවා. අනාත්මේ අත්ත් සංඥා. මේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි අනාත්මදී ආත්මයක් මට මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා අල්ල ගන්නවා. එහෙමයි ස්වාමීනි. මේක තමයි සාමාන්‍යයෙන් සංඥා විපල්යාස කියලා කියන්නේ. මේ සංඥා විපල්යාසත් එක්ක වෙන්නේ මොකද්ද? දෘෂ්ටියෙන් උමතු වෙනවා. දැන් මේක සරලව තෝරගත්තොත් මහත්තයා අපිට මේ මෑත කාලීනව දකින්න ලැබුණ නැද්ද? අපේ රටෙත් ඊළඟට තවත් නොඑක් රටවල් වල ආගමික උමතුවකින් මහා පිරිසක් මරාගෙන සියදි විහානි කරගන්න අවස්ථා. එහෙමයි. මේ දෘෂ්ටික තියෙන උම්මත්තක භාවය. එයාට අහන්න ලැබෙනවා අන්‍යාගමික පිරිසක් තමන්ගේ දෘෂ්ටි අදහන්නේ නැති පිරිසක් මැරුවොත් එහෙම උඹට දෙවියන් වහන්සේ ළඟට යන්න පුළුවන්. දෙවියන් වහන්සේ උඹට කන්‍යාව දෙනවා. 70 කීයක්ද කොහෙද දෙනවා කියලා නේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. මෙච්චර ගාණක් දෙනවා. උඹ ඒ නිසා කුඩු කරගෙන ඉතින් ඵලයක්. එතකොට මේ අය ඒ දෘෂ්ටියෙන් උමතු වෙනවා. උමතු වෙලා පුපුරවාගෙන මැරෙනවා. බලන්න විනාශේ. එහෙමයි ස්වාමීනි. ඇත්තෙම ඉතින් උමතුවක් තමයි නේ. එහෙයි. ඇත්තෙම ඒකට පිස්සුව කියලා කිව්වට වැරද්දක් නෑ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට හේතු උනේ හොද්ද දැන් සමහරවිට ඔය ලංකාවේ පාස්කු ප්‍රහාරයේ සිද්ධ වෙච්ච සිදුවීම් ගත්තාම සාමාන්‍ය ක්‍රමයට අනුව මේ ඉගෙන ගන්න විෂය ධාරාවල හොඳ අධ්‍යාපනය ලැබලා තිබ්බ අය. නමුත් උම්මත්තකයෝ. එහෙමයි ස්වාමීනි. උමතුනේ කොතනින්ද? දෘෂ්ටියෙන්. දෘෂ්ටියෙන් උමතු වුණා. දෙවියන් වහන්සේ අපිව මෙව්වා කියලා හිතා ගන්නවා. සර්ව බලධාරී කෙනෙක් අපිව මෙව්වා කියලා හිතා ගන්නවා. සර්ව බලධාරී කෙනාව සතුටු කර කර හිටාපන්. එතකොට උඹට මරණින් මත්තේ එහා ගාවට යන්න පුළුවන්. දෘෂ්ටියෙන් උමතු වෙලා. එක සැනින් උමතු වෙනවා ස්වාමීනි. එක සැනින් උමතු වෙනවා. දෘෂ්ටියට කියනෝනේ මහත්තයා දෘෂ්ටි ජාල කියලා. එහෙමයි. මේක අහුණාට පස්සේ එළියට එන්න බෑ. හරියට මාළුවෙක් මේ දැලට අහුණාට පස්සේ ඒ මාළුවා එළියට එන්න දඟලනකොට තව වෙන්නේ අහු වෙන එක. තව අහු වෙනවා. ඒ වගේ තියෙන ඇත්තටම සාංශාරික ගමනේ සම්මාදිට්ඨියෙන් යුක්ත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හිත පහදිනවා කියලා කියන්නේ මහත්තයා වාසනා මහිමය. ඒක ගැන කියන්න තියෙන එක පින. එහෙමයි. අර ජාලාවේ හිරවිච්ච කෙනාට ඒ ජාලාව විසින් එළියට එන්න දෙන්නේ නැහැ. කෙමනකට අහුණා වගේ.
එතකොට ඇතමෙක් හිතනවා ඔය ආගමික මතවාද ඔක්කොම බොරු දේවල්. ඌ එහෙම එකක් නැහැ මෙලොව පරලොවක් නැහැ. එයා එතෙක් කියනවා. එහෙමයි. දැන් කොටසක් ඉන්නෝනේ නිරාගමික අපි ඔය ආගම් පිළිගන්නේ අපි ඇහැට දැක්කේ නැත්තම් පිළිගන්නේ අපි ගණන් ගන්න යවුවා කියලා. එහෙමයි සාමි. ඉතින් එහෙම කී කී ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. එහෙමයි. එයා එහෙම කී කී හිටියාට එයාට ප්‍රායෝගිකව මුහුණ දෙන්න තියෙන සත්‍යයට. එහෙමයි සාමි. කියන්න පුළුවන් එකක් නේ. එහෙයි. ඒ නිසා දෘෂ්ටියෙන් යමෙක් උමතු වෙනවාද දෘෂ්ටියෙන් උම්මත්තක භාවයට පත්වීම කියලා කියන්නේත් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් අනතුරු හෙළන එකක්. ඒකට මේකෙන් එළියට එන්න දෙන්නේ කුමක් තුල පිහිටලාද? ධර්මයේ තුල පිහිටලා. වෙන කිසිවක් නැහැ. ධර්මයේ තුල පිහිටීමෙන්මයි මේ දෘෂ්ටි ජාලාවෙන් එළියට එන්න තියෙන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයක තියෙන පිළිසරණ ගැන හිත පහදවන්න පිංගතුනේ. මා ඇත්තටම අද මේ ධර්ම කතාවට මෙය තෝරාගත්තේ ශාසනය ගැන හිත පහදවන්නයි. එහෙමයි ස්වාමී. මේ සසුනේ විතරනේ අපිට ගැලවීමක් තියෙන්නේ කියන එක මේ ජාතක පුවත කියවනකොට මට ඇතිවෙච්ච හැඟීම. ස්වාමීනි මේ සංසාරේ එන මේ තාක් දුර ගමන මේ මොහොතේත් කිසිවකු යෝජනා කරන මිත්‍යා දෘෂ්ටියට අපි හැමදෙනාම පැටලලා යන්න තියෙන ඉඩ කඩක් තියෙනවා ස්වාමීනි. මොනතරම් මේ අනතුරක්ද ශාසනයෙන් බාහිරව හිටියොත් එහෙම. ඇත්තෙම අද තියෙන අනතුරු මහත්තයා අද වර්තමාන වෙනකොට ගොඩනැගිලා තියෙන අසත්පුරුෂයෝ නිසා ධර්මයේ කතා කරන මුවාවිමුත් වැරදි දෘෂ්ටි වලට දානවා. හරි භයංකාරයි. උමතුව බෝ කරනවා ඒක. උමතුව බෝ කරනවා. ඇයි ඇතැම් ඉන්නවා මහා උම්මත්තකයෝ. එහෙමයි ස්වාමී. අර උමතු මේ උම්මත්තකයෝ අතරේ තියෙනවානේ මහා උම්මත්තකයෝ. ඒ මහා උම්මත්තකයෝ තමයි බොරු අරහත්වයක් මවාගෙන බොරු මාර්ගඵල මවාගෙන නිකන් මේ හැබැයි මාර්ගඵලලාභී උතුමන්ට ගරහාගෙන හැබැයි රහතුන්ට ගරහාගෙන හැබැයි ශාස්ත්‍රුන් වහන්සේට ගරහාගෙන නිකන් වෙනම එකක් හදාගෙන යන්නේ. ඒකටම ඈදෙනවා ඉතින් තව කාණ්ඩය. ඒ ඈදෙනකොට සිද්ධ වෙන අනතුර තමයි අර අසරණ අහිංසක මිනිසෙකුත් ඒකේ බලවත් ගොදුරක් බවට පත් වෙලා තමන්ගේ ජීවිතේ තව විනාශ මුඛයට අරයි යනවා. එහෙමයි. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් මේ මිනිස් වාසයේ මෙතුන් ලෝකයේම මේ මොනතරම් මේ අඳුරු තැනකට තල්ලු කරන්නත් ඉඩ කඩ තියෙනවා සාන්. ඇත්තටම මහත සම්බුද්ධ ශාසනය තුල වේවා සම්බුද්ධ ශාසනයෙන් පරිබාහිරව වේවා යම්කිසි කෙනෙක් මානසික දියුණුවක් සම්බන්ධයෙන් අරහත්වයක් සම්බන්ධයෙන් බොරු කියනවා නම් එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ පුද්ගලයාට විශේෂ නමක් අධම වසලයා. වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කෙනා මේ ලෝකේ අධම වසලයාය. දෙවියන්ටත් මිනිසුන්ටත් අයහපත පිණිස පිළිපන් ඔහු අධම වසලයකි. එතකොට අද වර්තමානයේ වෙනකොට ඒ බඳු අධම වසලියෝ බොහෝමයක් බිහි වී ඉන්නවා. ඉතින් පින් තියෙන මිනිස්සෙක් තමයි ඔය අධම වසලයන්ගේ ගොඩට අහු නොවි බේරෙන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ තුල අඥානකමේ වසඟයටපත් වූ පුද්ගලයා මෝහයෙන් උමතු වෙනවා. ඒ තමයි හතරවෙනි උම්මත්තකයා. අඥානකමේ වසඟයට ගියාට පස්සේ එයා උමතු භාවයටපත් වෙන්නේ මෝහය මුල් කරගෙන මෝහ මූලික වෙනවා. මේ මහත්ය සම්පූර්ණයෙන්ම අවිද්‍යාව. එහෙමයි ස්වාමී. අවිද්‍යාව චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. ඒතර මේ කාරණේට අනුව ගත්තාම නම් අපි හැමෝම මේ සසර ගමනේ යන තාක් උම්මත්තකයෝමයි. සසර ගමනේ නිදහස් වූ ඒ ආර්ය උතුමන් තමයි උම්මත්තක භාවයෙන් ගැලවුනේ. ඒතෙක් ඉතින් අපිත් උම්මත්තක ගොඩේම තමයි. එහෙමයි ස්වාමී. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත දවසකට තමයි මේ උම්මත්තක භාවයෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකටත් විසඳුම එතකොට කොතනද තියෙන්නේ? ධර්මයේ තුල විතරයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ඒ උදෙසා ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිළිපැදීම. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා පස්වෙනි උම්මත්තකයා යක්ෂයන්ගේ වසඟයටපත් වූ පුද්ගලයා යක්ෂා වේශයෙන් උමතු වෙයි. ඒක නම් දකින්න ලැබෙන එකන්නේ. යකුන්නේ වසඟයට යනවා ඇතමෙක්. එතකොට එයාට ඕන විදිහට නෙමෙයි වැඩ කරන්නේ. යකාට ඕන විදිහට. පියවිසිය නෙමෙයි. පියවිසිය සම්පූර්ණ නැතුව යනවා. එහෙමයි සර්. ඊට පස්සේ මහත දෙකලා තියෙන සමහරවල්ලාට ඇඳගෙන ඉන්න ඇඳුම් ආයිත්තන් ගැනවත් හැඟීමක් නැහැ. ඔහි පෙරලෙනවා. එහෙ මෙහෙ දඟලනවා කොණ්ඩේ කඩාගෙන. ඔය යක්ෂා වේශ වලටපත් වුණාම අපිට දකින්න ලැබෙන්නේ. එහෙමයි. ඊට පස්සේ යක්ෂයා විසින් තමයි යාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ. යක්ෂා වේශයටපත් වෙච්ච පුද්ගලයන්ට ඕන්න බෙහෙත් කරනවා නම් අපිට දකින්න ලැබෙනවා නේද? සමහරවල්ලාට තොইল නටනවා, සාන්ති කර්ම කරනවා, යකදුරු ඇවිල්ලා එක එකව කරනවා, දෙහි කපනවා කියයි.
নানা ප්‍රකාර දේ අපට දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් ඒ ගැන කියනකොට ඒකෙත් මහත්තයා හරි විසඳුමක් තියෙන්නේ ශාසනය ඇතුලේ. මොකද සාමාන්‍යයෙන් ඔය යකුන්ගෙන් වෙන මේ අමනුෂ්‍යයන්ගෙන් වෙන පීඩා වලින් බේරෙන්න මිනිස්සු ඒ තැන්වල ගිහිල්ලා පඳුරු ගැට ගහනවා. ඒ තැන්වල මේ නොයෙක් පිහිට පතාගෙන යනවනේ. ඇත්තටම පිහිටකට වඩා මහත්තයා සිද්ධ වෙන්නේ ප්‍රශ්නෙන් තව ප්‍රශ්නයකට වැටෙන එක. එහෙමයි ස්වාමීනි. ගොඩක් වෙලාවට විසඳෙන්නේ. ඇයි විසඳෙන්නේ නැති වෙන්න හේතුව කෙලෙස් සහගත අයත් එක්කයි ගනුදෙනු. කෙලෙස් සහගත අයත් එක්ක කරන දෙයට ගනුදෙනුමයි කියන්න තියෙන්නේ. වෙන එකක් නැහැ. එහෙමයි ස්වාමීනි. එයාලගෙන් මොනවා හරි ගත්තොත් එයාලට යමක් දෙන්නම වෙනස් එහෙමයි. එතකොට අපි පිහිටක් ඉල්ල ගන්න ඕනේ දේවාලයකින් යම් කිසි බලවේගකින් ඉල්ලගත්ත ගමන් එයාගේ දාසයා මැරෙනකම් බලාගෙන ඉන්නවා. මොකද මේ මනුස්ස ලෝකයේ ආයුෂය හරි කෙටි. ඒ ලෝකවල ආයුෂය හරි දිගයි. හොඳ අවධානයෙන් බලන් ඉන්නේ. අවධානයෙන් බලාගෙන ඉඳලා මරණාසන්න වෙනකොට ගානට ඇවිල්ලා කියනවා ඔබට මතකද මගෙන් එහෙම උදව්වක් ගත්තා කියලා? දැන් ඔබට වෙන කොහෙවත් යන්න බෑ. ඔබ ඉන්නේ මගේ ළඟට. එහෙමයි ස්වාමී. අවසානයේ ඒ මරණයටපත් වෙන කෙනා අර නීච අමනුස්ස බලවේගයකම ගොදුරක් වෙනවා. මේ වගේ දේවල් කොච්චර තියනවද මේ ලෝකේ? එහෙමයි ස්වාමීනි. කොච්චර තියනවද? මේවාටම යටත් වෙවි එන එකක් තමයි අපිට වෙලා තියෙන්නේ. මේවාටම යටත් වීම හතේ අපි මේ ලෝකේ දියුණුවයි කියලා කිව්වට වැඩිපුර මේ වත්මන් යුගයන් වෙනකොට වැඩිපුර මැරෙන කෙනා යන්නේ කවුරු හරි නීච බලවේගයක පිරිවරකට. එහෙමයි. බොහෝ දෙනෙක් නිරේට යනවා. බොහෝ දෙනෙක් තිරිසන් ලෝකෙට යනවා. බොහෝ දෙනෙක් പ്രേත ලෝකෙට යනවා. ඊතුරු කාණ්ඩේ වැඩිපුර යන්නේ නීච අමනුෂ්‍යයන්ගේ බලවේගය යටතට. කලාතුරකින් කෙනෙක් සුගතියට පැනගන්නේ. කලාතුරකින්. එහෙමයි. ඒ කලාතුරකින් සුගතියට පැනගන්න කෙනා කවුද? බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කොට බුදුරජුන් සරණ ගිය කෙනා. ධර්මයේ ගුණ දැනගෙන ධර්මයට දිවි පුදා ධර්මයේ සරණ ගියපු කෙනා. සංගරුවනේ ගුණ දැනගෙන සංඝයාට දිවි පුදා සංගරුවන සරණ ගියපු කෙනා. ආන්ගේ කෙනාට සුගති උපත වැහෙන්නේ නැහැ කියලා බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ ඍජුව වදාළනේ. එහෙමයි ස්වාමීනි. ඒකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ධම්මං සරණං ගතාසි. ධර්මයේ සරණ ගියා නම් සංඝං සරණං ගතාසි. සංගරුවන සරණ ගියා නම් නැතේ ගමෙස්සන්ති අපායන්. ඒ බඳු අය අපායේ යන්නේ නැත. පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්ති. මනුස්ස කාය අත්හරිනා කල්හි දෙව්ලොවේ උපත ලබන්නේ යමින්න රැකවරණේ. මේ රැකවරණයත් ශාසනය ඇතුලේ දැන් මට මතකයි මහත්තයා එක සිදුවීමක්. ඒක උනේ සැවැන්නුවර. සැවැන්නුවරේ හිටිය ඔය දරුණු යක්ෂාවේශයක් තියෙන මිනිස්සෙක්. එහෙමයි. මේ මිනිසයාට තිබුණු යක්ෂාවේශේ කොච්චර දරුණුද කියන්නේ පේන්න එනවා මහත්තයා යකා. දැන් අපිට එහෙම හම්බෙලා තියෙනවා මේ වර්තමානෙත් තමන්ගේ ඇඟට තමන්ගේ දිෂ්ටිය පේන්න එන අය ඉන්නවා. එහෙමයි. ඉතින් මේවා දැන් ඇතමෙක් විශ්වාස කරන්නේ ඕවා කොහෙ වෙන්නද ඔය බොරු කතා කියලා. ඉතින් ඒ අය එහෙම බොරු කතා කිව්වට ප්‍රශ්නේ එන මිනිස්සයා. ඒ මිනිස්සයාට ප්‍රශ්නේ තියෙනවනේ. මේ පේන්න දිෂ්ටිය එනවා. එතකොට ඒ දිෂ්ටිය ඒ විදිහට එනකොට මේ මිනිස්සයා කාලයක් යනකොට මේකට හුරු වුණා. ඒ දිෂ්ටිය ඇවිල්ලා ඉතින් මෙයාට කරදර කරනවා. මෙයා මේවා උහුලගෙන ඉන්නවා. පස්සේ මෙයාට යන්න ලැබුණා මෙයාගේ යාළුවෙක්ගේ ගෙදර. පොඩි කටයුත්තකට. එහෙමයි ස්වාමී. මෙයා ගියාට පස්සේ මෙයාට ඇත්තටම අමතක වුණා. කිසි අපහසුයක් නැතුව ඒ දවස් කීපයක් ඒ ගෙදර හිටියා. ඉඳලා මෙයා මේ යලි ආපහු තමන්ගේ ගෙදරට එනකොට මේන්න මග අර යකා ඉන්නවා. මෙයාට පේන්නේ කෙනානේ. එහෙමයි. යකා ඉඳලා මේ යකා කතා කළා. "හප්පී උඹ මට දවස් ගාණක් මග ඇරුණා නෝ" කිව්වා. එතකොට මේ මිනිස්සයත් බය නැතුව කතා කළා. මේ මිනිස්සයත් කිව්වා ඒකනේ. උඹ මේ මට මතක ඇති කාලෙක උඹ මාව දාලා ගිහිල්ලා නැහනේ. මේ දවස් ටිකේ උඹ මොකෝ මං ළඟට ආවේ නැත්තේ. යකා කියනවා කොහේ එන්ටද අර ඔහෙගේ මිත්‍රයා ඒ මිත්‍රයා පුදුම බල සම්පන්න කෙනෙක්නේ කිව්වා. ඇහුවා මොකද්ද ඔහුගේ තියෙන බලය? ඔහුගේ තියෙන බලය කියන්නේ ඒක ඔහුගේ බලයක් නෙමෙයි කිව්වා. ඒක රත්නත්‍රයේ බලය කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒක රත්නත්‍රයේ බලය කිව්වා. ඔය මිනිසයා තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ මහා විස්මයජනක ආකාරයකට. ওই මිනිසයා තෙරුවන් සරණ ගියේ මං බුදුරජාණන් වහන්සේව සරණ යනවා යාව ජීවන් ජීවිත කාලෙම. ජීවිත පරියත්තං ජීවිතේ කෙලවර වෙනකන්
මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එහෙම සරණ ගිහින් තියෙන්නේ. එහෙමයි. ධර්මයේ සංඝයා සරණ ගිහින් තියලා තියෙන්නේ එහෙමයි. දැන් මහත්තයා අපි ගත්තොත් එහෙම අපේ ලංකාවේ මුතුන් මිත්තන්ට තිබ්බනේ ඒ සුන්දර ආభాසය. දැන් අපි අදටත් ඔය පරිත්‍රාණ සජ්ජායනාවලදී කියනවනේ නේ. නත්ති මේ සරණං අඤ්ඤං මට වෙන සරණක් නැහැ. බුද්ධෝ මේ සරණං වරං මට තියෙන උතුම්ම සරණ බුදුරජාණන් වහන්සේ සරණ. බලන්න මට හරි මේ පිරිත් ධර්මයන් කියවනකොට මට දැනුණ හැඟීමක් අනේ ඒ කාලේ අපේ මුතුන් මිත්තන්ට කොච්චර ආරක්ෂාවක් තිබිලා. එහෙමයි ස්වාමී. දැන් සමහරවිට අද දරුවන්ට පිරිත ගැන එහෙම හැඟීමක් නැහැ මහත්තයා. ස්වාමී මොනතරම් හදවතින්ම සරණ පිහිටා තිබෙනවද කියලා ඒ ගාථා පාඨය ඇහෙනකොටත් අපිට දැන් හැඟීම මට මේ ගාථා තුන මහත්තයා මුලින්ම කියලා දුන්නේ මගේ ආච්චි. එහෙමයි. ආච්චි අපි මම හිතාම පුංචි පොඩි කාලේ අපේ තිබුණා ඒ පරණ ආච්චිලාගේ ගෙදර පොඩි ගොම ගාපු පිලා. එහෙමයි. මට හොඳට මතකයි මේ පිලේ ඉඳගෙන තමයි ඕක මට කියලා දුන්නේ. ඒ කියලා දෙනකොට ආච්චිට ඒක ලොකුවට අර්ථ පහදන්න තේරුන්නේ නැහැ. නමුත් යම් පමණකට අර්ථය පැහැදිලි කරලා මට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ තමයි පුතේ අපිට පිහිට මේ ඕන වෙලාවක බුදුහාමුදුරුවන්ව සිහි කරන්න ඕන අපි. ඔන්න ඔය වගේ තමයි මට කියලා දුන්නේ. අපිට පුංචි සන්දියේ දරුවෝ විදිහට අපේ වැඩිහිටියන්ගෙන් ඒ ආభాසය ලැබුණා. මං හිතන්නේ හැමෝටම එහෙම ලැබුණා කියලා. එහෙමයි ස්වාමී. වර්තමානයේ වෙනකොට එසේ ලැබෙන ස්වභාවයන් ගොඩක් අඩු වී තියෙනවා. මං හිතනවා මේ දහම් කතා ශ්‍රවණය කරන සදහවත් පින්වතුන්ලා මේ මොහොතේම හිත පිහිටුව ගන්න ඕන. අපිත් මතු පරම්පරාවට වචනයකින් හරි තෙරුවන් සරණ දායාද කරන අය වෙන්න ඕන කියලා නේ. එහෙමයි ස්වාමී. ඒ මොකද මහත්තයා එතනින් එහා රැකවරණය අපිට නැති නිසා. ඒ නිසා යක්ෂාවේස ආදීන් උමතු වෙච්ච කෙනාට උනත් තියෙන හැබෑම සරණ පිහිට තෙරුවන් සරණමයි. ඊළඟට මෙහි කියවෙනවා 6 වෙනි උම්මත්තකයා පිත් කිපීමේ වසඟයටපත් වූ පුද්ගලයා පිත නිසා උමතු වෙයි. ඉතින් ඕක තමයි ගොඩාක් ලෝකේ දකින්න ලැබෙන්නේ. යම් යම් ජීවිතේට ප්‍රශ්න එනකොට ඊළඟට කර්ම දෝෂ මුල් කරන් වෙන්න පුළුවන්. ඒ ඕනම අවස්ථාවක මේ පිත කිපීම හට ගන්නවා. පිත කිපීම හටගත්තට පස්සේ අර පිත කිපීමෙන් එයාගේ ප්‍රකෘති ස්වභාව නැතු වෙනවා. එයාට තමයි අපි සාමාන්‍යයෙන් උම්මත්තක කෙනෙක් පිස්සු කෙනෙක් කියලා ඔය පිස්සු ආට්ටු වල දාලා බෙහෙත් කිරීම මේව කරන්නේ. එහෙමයි. ඕක තමයි අපිට උම්මත්තක කියලා මේ ලෝකේ නිකන් ප්‍රකටව දකින්න ලැබෙන්නේ. ඕකයි අර මේ යක්ෂාවේශයටපත් වෙච්ච කෙනායි විතරින් දකින්න ලැබෙන්නේ. එහෙමයි. අනිත් අය ඔක්කොම දැන් ඒක මහත්තයා ඔන්න යකෙක් වැහුණාට පස්සේ මේ කෙනාට යකා වැහුණා කියලා පේන හින්දා ප්‍රතිකාර කරනවා. දහස් ගණන් වියදම් කරලා ප්‍රතිකර්ම කරනවානේ. එහෙමයි. ඊළඟට පිට කිව්ුණාට පස්සේ මේ කෙනා උමතු වෙලා කියලා දන්න හින්දා ප්‍රතිකාර කරන පැත්තට යොමු කරනවා. අනිත් උම්මත්තකයෝ ටික තමන් උමතුයි කියලා දන්නේ. එහෙමයි සාමි. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ලෝභයෙන් උමතුවට ගියපු කෙනා තමන් උමතුයි කියලා දන්නේ. ක්‍රෝධයෙන් උම්මත්තක වෙච්ච කෙනා තමන් උමතුයි කියලා දන්නේ. දෘෂ්ටි වරද්දගත්ත කෙනා තමන් දෘෂ්ටි වරද්දගෙන උමතු වෙලා ඉන්නේ කියලා දන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම අඥානකමේ වසඟයට ගියපු කෙනා චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් අනවබෝධයක් තියෙන කෙනා තමන් උමතුයි කියලා දන්නේ. ඇත්තම දන්නේ නැති එක ප්‍රශ්නයක් නේද මහත්තයා? එහෙමයි ස්වාමී. දන්නේ නැති එක ප්‍රශ්නයක් වුණාම මොකද්ද වෙන්නේ? පිළියන්නේ. දැන් පිළියම් කරන්නේ උමතු කියලා අඳුනගත්තොත්නේ. එහෙමයි. පිළියක් නැහැ. ඉතින් ඒ නිසා තමන්ගේ උම්මත්තක භාවය තමන් අඳුනගත්තොත් තමන්ට පිළියමක් තියෙනවා මේ ශාසනයේ. 7 වෙනි උම්මත්තකයා මද්ද්‍රව්‍ය භාවිතයට හුරු වෙච්චි මද්ද්‍රව්‍යයේ වසඟයටපත් වෙච්චි පුද්ගලයා සුරාවෙන් උමතු වෙයි. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයට යම් කෙනෙක් හුරුනාට පස්සේ ඒ හුරු වෙච්චි පුද්ගලයා සුරාව කරණකටගෙන උම්මත්තකෙක් බවට පත් වෙනවා. ඒක නම් මේ සමාජ තලය තුල හරි ප්‍රකටව පේනවා. හරි ප්‍රකටව පේනවා. එහෙමයි ස්වාමීනි. අපේ මේ ලංකා භූමියට ඕක මේ පරදේශක්කාරයෝ තමයි බෝ කළේ. සුරාව. එහෙමයි. නමුත් ඒකට දැන් නම් පරදේශක්කාරයෝ වගේ කියන්න ඕනි කියලා අපිට හිතෙන්නේ. දැන් අපි විහිම දාගන්න එකක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එකල බොහොම ඈත අතීතයේ මේක බෝ කළා. මේ බෝ කරාට පස්සේ දැන් කරන්නේ අපේම මේ ලංකා භූමියේම උපන්න ලංකා භූමියේ මිනිස්යාගේ හිත කැමති නැති අය විසින් තමයි මේක එක දිගට නොයෙක් වාසිතක එහෙමයි ස්වාමී මේකෙන් මනුස්සයට ගැලවෙන්න දෙන්නෙම නෑනේ.
පුදුම ව්‍යසනයක්. පුදුම ව්‍යසනයක් මහත්තයා. ඒ කියන්නේ සමහරවට ගෙදර දරුවන්ට කණ්ඩ නැහැ. ගෙදර හරියට මේ හිසට වහලක් නැහැ. හරියට ගේ වැඩ ටික කරගන්නේ ගෙදර මිනිස්සු හම්බ කරන සල්ලි ඔක්කොම බොනවනේ. එහෙමයි. ඒ මට්ටමට ගිහිල්ලානේ මේක. පුදුම උම්මත්තක භාවයක් ඒකේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ උම්මත්තක භාවයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මහත්තයා හරි පුරුෂයෝ නැති නිසා. හරි පුරුෂයෝ හිටියනම් මේ ප්‍රශ්නේ විසඳෙනවා. වැඩේ තියෙන්නේ මේ ලංකාවේ හරි පුරුෂයෝ නේ. මේක පාලනය කරගන්න හරි හරියට පුරුෂයෝ නෑ. ඉන්නේ ඔක්කොම කොඳු පණ නැති. බෝතලේ අතහරින්න බෑ. එහෙමයි. කොන්දක් තියෙනවා. නේ? එහෙයි. හරියට පුරුෂ භාවයෙන් යුක්ත නම් හරි ඍජු මිනිහෙක් නම් ඒ කෙනාට ඇයි බැරි මත්පැන් අත්හරින්න? තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඇයි මත්පැන් අත්හරින්න බැරි පුරුෂයෙකුට? තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඇයි මත්පැන් අත්හරින්න බැරි පුරුෂයෙකුට? කොටින්ම තමන් වෙනුවෙන් ඇයි මත්පැන් අත්හරින්න බැරි පුරුෂයෙකුට? හේතුව පුරුෂ කියලා අර අපි පාවිච්චි කරන වචනයක් නැති හින්දා කිව්වට පුරුෂ නොවේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඍජු ගති තියෙන මිනිස්සෙකුට නම් මේකෙන් ගැලවෙන්න පුළුවන් මේ උම්මත්තක භාවය. තමන්ගේ ජීවිතේට සිද්ධ වෙන අයහපත අහිතකර ස්වභාවය ගැන හිතලා මේ උමතු භාවයෙන් ගොඩ එන්න පුළුවන්. ඒ උමතු භාවයෙන් ගොඩ එන්න ඇත්තටම උත්සාහවත් විය යුතුයි. මොකද අපි මේ ලංකාව දියුණු කළ යුතුයි කියලා කතා කරනවා. ලංකාවේ දියුණුව වෙනුවෙන් ගොඩාක් හිතනවා. මේ ළඟට අපි හරියට දැකලා තියෙනවා ඔය සමාජ මාධ්‍ය තුල වුණත් තරුණ තරුණියෝ මේ ලංකාවේ දියුණුව ගැන නොයේ තම තමන්ගේ මතවාද කතා කරනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි මේ කතාවකට බෑ මහත්තයා රටක් හෝ පුද්ගලයෙක්වත් දියුණු කරන්න. කතාවකට පුළුවන් කමක් නැහැ. හැමදේම සිද්ධ වෙන්නේ ක්‍රියාවක් මුල් කරන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ක්‍රියාවට යෑමේ මූලිකම අදියරක් කියලා අපි තේරුම් ගන්න ඕන මේ මත්පැන් අත්හැරීම. එහෙමයි. මත්පැන් කියලා කියන්නේ විශාල දරුණු ආර්ථික ආഘාතයක්. විශාල ආഘාතයක්. මේකට කියනවා අපාය මුඛ කියලා. මනුස්සයාගේ පරිහානිය තියෙන ප්‍රධාන දොරටුවක්. මොකද මත්පැන් බොන කෙනා අනිත් සියලු පරිහානි උරුම කරගන්නවා Taman දන්නේ නැහැ. ස්වාමීනි රටේ විශාල පිරිසක් පරිහානිය දොරටුවට පැමිණිලා මත්පැන් පාවිච්චි කර රටේ දියුණුව හදන්න ඕන කියලා යෝජනා කරන එකම අපේ සොයනස්කී වගේ කතා කරන එකම හිස් දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ඇත්තටම හිස් දෙයක් මහත්තයා. කතා කරන්න අයිතියක් නැති මිනිස්සු ඒ කතා කරන්නේ. එහෙමයි ස්වාමී. කතා කරන්න අයිතියක් නැහැ මිනිස්සුන්ට. ඒ මනුස්සයා කලින් Taman දියුණු වෙලා ඉන්නේ බෑ. එහෙමයි ස්වාමී. Taman දියුණු වෙලා ඉන්න මිනිස්සුෙකුට තමයි නිකන් කතා කිරීමේ අයිතියක් තියෙන්නේ රටක් දියුණු කළ යුතුයි කියලා. Taman දියුණු වෙලා නැති තමනුත් පරිහානි මුඛයේ ඉන්න තමනුත් අපාය මුඛයක ඉන්න තමන්ට මේ මත්පැන් මද්ද්‍රව්‍ය චුට්ට අතහැර ගන්න බැරුව ඉන්න මිනිස්සෙක් මේ මිනිසයාට මොන අයිතියක්ද රටක දියුණුවක් ගැන කතා කරන්නේ. එහෙමයි ස්වාමී. මේ මිනිසයා වඩාත් හොඳයි තමන් මත්පැන් වලට ඇලුම් කරනවා නම් ඒක බීගෙන කටවහගෙන ඉන්න එක. මොකද මේ මිනිසයාට අයිතිවාසිකමක් නැහැ මේ සම්බන්ධයෙන් කතා කරන්න. එහෙමයි. රටක දියුණුවකට තබා තමන්ගේ පෞද්ගලික දියුණුව හදාගන්න බැරි මිනිසෙක්. තමන්ගේ පෞද්ගලික පරිහානියට හේතුකාරක වෙන දේවල් නවත්ත ගන්න බැරි මිනිසෙක්. රටක දියුණුවක් ගැන කතා කිරීම හුදෙක් වචනයක් විතරයි. නිෂ්ඵලයි. එහෙමයි ස්වාමී. ඒකෙන් ඵලයක් උපදින්න පුළුවන් කමක් නැහැ. දැන් මට මතකයි මහත්තයා එක අවස්ථාවක අපිට හම්බ වුණා හරි වේදනාවෙන් මේ මහත්තයා. ඉත තරුණ මහත්තයෙක්. හොඳ සාමාන්‍ය හොඳ වැටුපක් ලබන රස්සාවක් කරන මහත්තයෙක් හරි වේදනාවෙන් කතා කළේ ඒ මහත්තයා ආදරය කරලා විවාහ වෙච්ච කෙනෙක්. පෙම්වතියට ගොඩාක් ආදරය කරලා ඇයත් එක්කම විවාහ ජීවිතේ පටන්ගෙන මෙයා ගියපු තැන රස්සාව කරනකොට මෙයාගේ සම මට්ටමේ සේවා කටයුතු කරන අය හැමෝම බේබද්දු. ඒකට බොනවා. ඒ බොනකොට ඉතින් මෙයා බොන්නේ නැහැ. මෙයා සමහරවිට සාදවලට ඇත යනවා ගිහිල්ලා මෙයා මොන හරි දෙයක් කාලා ඉන්නවා බොන්නේ නැහැ. මෙයා ඒ බීමට හුරු වෙලා හිටියේ නැහැ. දවසක් මේ අයගේ කතා බහේදී අර අනිත් අය බේබද්දු විතර නෙමෙයි ඔක්කොම සල්ලාලේ. ඒ හිතන ස්ත්‍රීන් එක්ක වාසය කරන අය. එහෙමයි. මේ යාළු මිත්‍රයෝ ටික තමන්ගේ සල්ලාලකම ප්‍රකට කළා මේ මහත්තයා ඉස්සරහා. ප්‍රකට කරලා මේ මහත්තයාට යෝජනාවක් කළා මෙහෙම තැනක් තියෙනවා යන්න කියලා කිව්වා. එතකොට මේ මහත්තයා කිව්වා හාපුව මට බෑ. මොකද මගේ නෝනාට ආදරේ. එයා ඉක්මවා මං කිසිම කාන්තාවක් දිහා මේ ඔය වගේ මේ හැඟුමකින් මම බලන්නේ. මං එයාට උපරිම ආදරේ. දැන් මේ මහත්තයා මගේ හිතේ තිබ්බ දේ කිව්වා. එහෙමයි. කිව්ව ගමන් අර මිත්‍රයෝ ටිකට ඇති වුණා බලවත් ඊර්ෂ්‍යාව. කටි කතා වුණා. කතා වෙලා මෙයාට මොකක් හරි හොඳ වැඩක් දෙමු. දැන් මෙහෙමනේ හිතන්නේ. එහෙමයි ස්වාමී.
එහෙම හිතලා මහත්තයා ටික ටික මෙයාව හුරු කරගෙන දිනවා බේබදුකමට. මෙයා මේ මගෙත් එක්ක කතා කරනකොට කිව්වේ ස්වාමීන් වහන්සේ මට මුලින්ම නිකන් අර මේ රස විඳින්න කියලා චුට්ට දුන්නේ කිව්වා. අවසානයේ මෙයා බේබදුකමට හුරු වුණා. බේබදුකමට හුරු වෙලා එක රාත්‍රියක තමන්ගේ මිත්‍රයෝ මෙයා එකටම බීලා අර වැරදි අසුරක් තියෙන කාන්තාවක ගෙන්නලා ඒ කාන්තාවත් එක්ක මෙයාව සමීප කළා. එහෙමයි. මෙයා අර වෙරිමරගාතේ අර කාන්තාවත් එක්ක කායිකව එකතු වුණා. පස්සේ මෙයාට උදේ වෙරි හිඳලා සිහිය එනකොට මෙයාගේ හිතට එන පසුතැවීම මෙයාට නවත්ත ගන්න බෑ. ඇයි මෙයා ලොකු අදිෂ්ඨානයක හිටියා මං කවදාවත් මගේ බිරිඳට මගේ පෙම්වතියට මම වැරද්දක් කරන්නේ කියලා. මෙයාට ඒක බැරි වුණා රකින්න. එහෙමයි. හරි වේදනාවෙන් අඬ අපිත් එක්ක කතා කරේ. බලන්න මත්පැන් මද්ද්‍රව්‍යකේ තියෙන අනතුර. එහෙමයි ස්වාමීනි. තාත්තා කෙනෙකුගේ දරු සෙනෙහස වියලවනවා මත්පැන් වලින්. ස්වාමි පුරුෂයෙකුගේ මේ භාර්යාව කෙරෙහි තියෙන සෙනෙහස වියලවනවා මත්පැන් වලින්. ඥාතියෙකුගේ තියෙන ඥාති ප්‍රේමය වියලවනවා මත්පැන් මද්ද්‍රව්‍ය වලින්. මිත්‍රයෙකුගේ තියෙන මිත්‍ර සන්තවය වියලනවා මත්පැන් මද්ද්‍රව්‍ය වලින්. මිනිසෙකුගේ තියෙන උදාර මනුස්සත්වය වියලවනවා මේ මත්පැන් වලින්. ඒ නිසා මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයට නම් කිසි කෙනෙක් යොමු නොවේවා කියන බොහොම අනුකම්පා සිතකින් මේක සිහිපත් කරන්නේ. ඉතින් දක්ෂයෙක් හිටියොත් මේ වචන ටික ඇති තමන්ගේ ජීවිතය ගලව ගන්න. එහෙමයි ස්වාමීනි. අවසාන උම්මත්තකයා ගැන මෙහි කියවෙනවා මෙහෙම. ශෝකයේ වසඟයට පත් පුද්ගලයා ව්‍යසනයෙන් උමතු වන්නේය. ශෝකයේ වසඟයට පත් වුණාම අහිමිවීම ගැන හිතේ කල්පනාවක් නොතිබ්බහම අපිට මේ අහිමිවීම කියන එක උරුමයි කියලා මහත්තයා හිතේ හැඟීමක් නොතිබ්බහම ඒ ධර්මයේ සම්බන්ධයෙන් ඥානයක් නොතිබ්බහම ඒකිනා ශෝකයේ වසඟයට යනවා. ප්‍රිය ඥාතීන් ප්‍රිය වස්තුව ආදරය කරන අය වෙන් වෙලා යනකොට දරා ගන්න බැරුව යනවා. දරා ගන්න බැරුව ගියයින් පස්සේ තමයි ශෝක වැළපීම් දුක් දුම්නස් එන්නේ. අවසානයේ ওই ශෝක දුක් දරා ගන්න බැරුව අපි කොච්චරවත් දැකලා තියෙනව නේද මහත්තයා සමාල්ලාවට පෙම්වතිය අත්හැරලා ගියාම පෙම්වතා වහකනවා. ඒක පෙම්වතියව මරාගෙන පෙම්වතාත් මැරෙනවා. ඊටාම මේ දරුණු තීරණ වලට දැන් සමහර තීරණ ගත්තාම මේ කෝච්චියට බෙල්ල තියෙනවනේ නිකන් හිතා ගන්නත් බැරි ඒවනේ. එහෙමයි ස්වාමීනි. යන කෝච්චියට එකපාර පැනලා බෙල්ල තියෙනවා. එක්කෝ මේ වීඩියෝ පටිගත කරලා එල්ලිලා මැරෙනවා. තමන්ව රිද්දපු කෙනාගෙන් පලිගන්න මේ වගේ নানা ප්‍රකාර ඒවා ඇයි මේ උමතු භාවයන්. ශෝකේ වසඟයට කියලා එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ උම්මත්තක භාවයන්ගෙන් අපි බේරෙනවා නම් අපිට බේරෙන්න තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච මේ අවස්ථාවේ. මොකද ශෝක දුකකින් පෙළෙන කෙනෙකුට උනත් බුදුරජාණන් වහන්සේ පිළියම් වදාලා. ඒ පිළියම් සම්බන්ධයෙන් ධර්මයේ කියවෙනවා මෙහෙම. න සෝචනායන පරිදේවනාය අත්තු අලබ්බු අපි අප්පකෝපි. තමන්ට සිද්ධ වෙච්ච ව්‍යසන හේතු කරගෙන ශෝක වුණා වැළපුණා කියලා කිසිදු අර්ථයක් ලැබෙන්නේ නැත. සෝචන්තමයිනං දුකිතං විදිත්වා පච්චත්තික ආත්මනා බහන්ති. ශෝක කරන කෙනෙක් දුකසේ ඉන්නවා දකිනකොට හතුරෝ සතුටු වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා යම්කිසි නුවණැත්තෙක් තමන්ට සිද්ධ වෙන ආපාදා සම්බන්ධයෙන් තමන්ට සිද්ධ වෙන මේ කරදර සම්බන්ධයෙන් හොඳට අර්ථ විනිශ්චයකය දෙන්න ඕන. අර්ථ විනිශ්චය කියලා කියන්නේ මොකද්ද? මේවා මට විතරක් උරු මේවා නෙමෙයි. වයසට යන දේ වයසට යෑම, ලෙඩ වෙන දේ ලෙඩවීම, නැසෙන දේ නැසී යාම, මරණයටපත් වෙන දේ මිය යාම, ගෙවි යන ආයුෂය ගෙවි යාම මට විතරක් උරුම දෙයක් නෙමෙයි. හැමෝටම උරුමයි කියලා එයා අර්ථ විනිශ්චයකට එනවා. අර්ථ විනිශ්චයට ඇවිල්ලා එයා කරන්නේ ශෝක කරන්නේ නැතුව ඉවසන්න පටන් ගන්නවා. ශෝක කරන්නේ නැතුව ඉවසීම කියලා කියන්නේ අපේ ජීවිතයට තියෙන රැකවරණය. අර උම්මත්තක භාවයෙන් ගොඩ ගන්න පුළුවන්. ගොඩාක් ලොකු ප්‍රශ්නාවක් මහත්තයා කරනවා කියනවා. කම්හං දල්හං කින්ති කරෝමි දානන්ති. මගේ කර්මේ දැඩි නම් මම්ම රැස් කරගත් එකක් නම් මේ විඳවන්නේ. මොනා කරන්නද මං? එහෙමයි. මේක මම්ම කරගත් එක මට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා උපේක්ෂාවටපත් වෙනවා. ඉවසගෙන ඉන්නවා. ඉවසන තැනත්තාට ඉවසීම තුල මුහුණ දෙන්නේ සිහියෙන්නේ මහත්තයා. එහෙමයි. උමතු කෙනෙක් කටයුතු කරන විදිහට කටයුතු වෙන්නේ. එහෙමයි. ඒ නිසා රැකවරණය මේක. ඉතින් මේ රැකවරණය හොඳට තමන්ගේ ජීවිතයට ගලපාගෙන පින්වතුනි උම්මත්තක භාවයෙන් ගොඩ එන ආකාරයෙන්
මේ සරණ තුල පිහිටා කටයුතු කරන්න කියලා තමයි අපි අද මේ ධම්සභා මණ්ඩපයේ අනුශාසනාවේදී පින්වතුන්ලාට සිහිපත් කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ම තමන්ගේ ජීවිතයට ගලපා ගන්න වටින බොහොම සුන්දර කාරණා අන්තර්ගත හරි ලස්සන පැදි පෙළක් අද ඔබට මේ ධම්සභා මණ්ඩපයේදී නරඹන්න සලසන්න අපි කල්පනා කළා. ඊටාම අර්ථවත්, අරුත් රස වෑහෙන, ධර්ම රස වෑහෙන ඊටාම සුන්දර පැදි පෙළක් අද ධම්සභා මණ්ඩපයේදී ඔබට අහන්න ලැබෙනවා. දැන් එය ශ්‍රවණය කරන්න. කොහොඹ ගහට මී පැණිදිය ඉහලා ගිනි නිවුමට පිදුරුද දමලා වෙරළු පතින් මුහුදේ සිඳලා තිබහට ලුණු වතුරත් පොවලා මිනිමුතු නොදුටුව අනුවන මිනිහා රුවන කියයි කළු ගල් සොයලා සත්ජනයන් පහලට ඇද දමලා දුර්ජනයන් හට වැඳ පුදලා කාලය කාලේ මාරු වෙලා බොල ලබු ගෙඩියක් දැන් තින්ත වෙලා උතුරයි දකුණයි මාරු වෙලා බොල තුන් හෙළයම දැන් පාළු වෙලා සුදන ගුණෙන් යුතු තුමන් හට ගරු නිගරු කරන්නට පුරුදු වෙලා මිහිරි සුවඳ විහිදෙන සොඳ සඳුනුත් වැදි ගැහැනුන් දර මිටි බැඳලා මිනි කැට පරදන යහපත් ගුණදම් පිරිහෙන ලකුණුත් පහළ වෙලා කලන ගුණැති උතුමන්ගෙන් අහලා බේරෙන විදිහක් ගමු සොයලා කාලය කාලේ මාරු වෙලා බොල ලබු ගෙඩියක් දැන් තින්ත වෙලා උතුරයි දකුණයි මාරු වෙලා බොල තුන් හෙළයම දැන් පාළු වෙලා ජයසිරි මහ බෝ රජු වැඳ පුදපන් රන්වැලි සෑයට දුක කියපන් ගෞතම සසුනේ පිහිට ලබාගෙන යහපත් මගකට ආවඩපන් දළදා මැදුරේ හේවිසිනාදෙන් ඇතිවෙන සෙත ගැන සිහි කරපන් සේරුවිලේ ශ්‍රී ලලාට ධාතුව සිහි කර කර වැඳ වැඳ නටපන් කාලෙ අලුත් බොල තාලෙ වෙනස් බොල පින් ඇති අය දැන් පහළ වෙලා උතුරයි දකුණයි මාරු උනත් බොල තුන් හෙළයම පින මෝදු වෙලා ධනයට බලයට කුලයට මැදිවි හොර වැඩ කැත වැඩ නොම කරපන් ගේ දොර වතු පිටි ගොවි තැන වැඩපල නයක් නොවිදාඩිය හෙළපන් කුල දෙවියන් හට වැඩි හිටි අය හට ආගම දහමට ගරු කරපන් යන එන කන බොන හිඳින නිදන විට තුන් සරණයටම දිවි පුදපන් කාලෙ අලුත් බොල තාලෙ වෙනස් බොල පින් ඇති අය දැන් පහළ වෙලා උතුරයි දකුණයි මාරු උනත් බොල තුන් හෙළයම පින මෝදු වෙලා තරහට මරහට හෝවෙන කෙනෙකුට අනවින කොඩි වින නොම කරපන් ලෙඩක් දුකක් කරදරයක් ආවිට බුදු ගුණ සිහි කර කර කියපන්
මගුලට සතුටට උපන්න දිනයට නිවසට නිති පිරිතක් කියපන් තිසරණයට දිවි පුදන කෙනාහට එය සුබ නැකතක් බව හිතපන් කාලෙ අලුත් බොල තාලෙ වෙනස් බොල පින් ඇති අය දැන් පහළ වෙලා උතුරයි දකුණයි මාරු උනත් බොල තුන් හෙළයම පින මෝදු වෙලා අම්මට අප්පට අත්තට මුත්තට සැලකිලි අඩු නැතුවම කරපන් අයියට නංගිට අමුදරුවන් හට පිළිවෙලකට යුතුකම කරපන් සිල් ගුණ දරනා මහසඟරුවනේ වචනෙට නිතරම ගරු කරපන් දන්සිල් බණ පද හොඳට ඉගෙනගෙන සතර අපායේ දොර වහපන් කාලෙ අලුත් බොල තාලෙ වෙනස් බොල පින් ඇති අය දැන් පහළ වෙලා උතුරයි දකුණයි මාරු උනත් බොල තුන් හෙළයම පින මෝදු වෙලා ලැබෙන කාලෙට පෝය හතරටම පේවිගෙන අට සිල් රැකපන් දස දෙස වසනා සියලු සතුන් හට හොඳ හැටියට මෙත් සිත වඩපන් ගෞතම සසුනේ උරුමය ගන්නට සෑම එකාටම බැහැලුනේ බං ගෞතම සසුනේ පිහිට ලබාගෙන හැකිනම් දෙව්ලොවකට පැනපන් දහමේ හැසිරී දහමට දිවිදී මරණට බිය නැතිවම හිටපන් ලොවුතුරු ගුණදම් පුරුදු වෙලා අද මේ සසුනෙම නිවනට වැඩපන් මේ සසුනෙම නිවනට වැඩපන් මේ සසුනෙම නිවනට වැඩපන් ඉතින් ජාතිය කවරන්දමින් සකස් වේ යුතුයිද කියන කරුණ පිළිබඳව සංවේදී ගේය පද අරුතකට සවන් දෙන්න අපිට අවකාශය දුන්නේ. තිසරණේ හදවතේ වඩා හිඳවාගෙන සෑය බෝධිය වැඳගෙන මෙත්සිත පතුරවාගෙන ජාතියේ පින්වන්ත උතුමන් පහළ වී සිටින අවකාශයේ අපිත් පින සකස් කරගෙන ජීවිතාර්ථවත් කරගමු. දැන් අපි ධම්සභා මණ්ඩපයේ විරාමය සූදානම් කරගන්නවා. විරාමය. නමෝ බුද්ධාය. විරාමෙන් පස්සේ අපි නැවතත් පින්වන්ත හැමදෙනාම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරුගුවන් විදුලිය ඔස්සේ නැවතත් ධම්සභා මණ්ඩපයට කැඳව ගන්නවා. දැන් අවස්ථාව ඔබේ දහම් ගැටළු සඳහා අපි ලබා දෙන්න සූදානම් කරගන්නේ. දහම් ගැටළු ඔස්සේත් මේ හෝරාවෙත් අපිට දහම් අවවාද ලබා ගන්න අවකාශ ලැබෙනවා. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් මුල්ම අවස්ථාව 0112 548 400 ඔස්සේ ලබාගෙන තිබෙනවා. කැකිරාවේ සිට පින්වන්ත ඔබ ධනුස්ක තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නම බුද්ධාය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම මේ කැකිරාවෙන් ධනුස්ක කියලා කෙනෙක් කතා කරන්නේ. මම පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඉතින් අර ඒකෙදී මම මේ සර්විස් එකක් දීලා මුදලක් ලබාගෙන ඒකේ වසරක වගකීමක් දෙනවා වගේ ආයතනයක් තමයි මේ කරගෙන යන්නේ. ඉතින් එතනදී අර මම ඒ වගේම මම අර මරණ සතිය වඩන එක අනිත්‍ය මෙනෙහි කරන එක ගොඩාක් කලාවට ඒකත් මේ ප්‍රගුණ කරගෙන උත්සාහ කරගෙන යන්න හදන කෙනෙක්. නමුත් අර මට මේ ගලප ගන්න බැරි කාරණාවක් තියෙනවා. මේ හිතා ගන්න අමාරු කාරණාවක්. ඒ කියන්නේ අර අපිට තමයි දැන් එහෙම වගකීමක් දීලා එහෙම රැකියාවක් කරන තැනකදී හදිසියෙවත් එහෙම මරණයකටපත් වුණාට පස්සේ අර මම වගකීමකින් වැඩ කරනවා කියලා අර බුද්ධිලන්ට පොරොන්දු දීලා තියෙන නිසා ඒක ඇතුලේ මට හිත පොඩ්ඩක් යහට මෙහාට එනවා. ඒක එතකොට මගෙන් ඒක මේ කරන්න බැරි වෙන නිසා ඒක ඇතුලේ ප්‍රශ්නයක් වෙනවද මොකක් හරි ඒකේ අන්න ඒක මට පොඩ්ඩක් ගලප ගන්න මේ කොහොමද කියන එක තමයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මේ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීනි.
මරණය කියන එක අපිට పూర్ව දැනුදීමකින් තොරව අපි අපේක්ෂා නොකරන මොහොත කියන එකක්. එහෙමයි ස්වාමීනි. මරණය සම්බන්ධයෙන් මරණ සතියේ යෙදෙන ශ්‍රාවකයා නිතර සිහි කරන්නේත් ඒක. මේ මරණයත් එක්ක තියෙන ගනුදෙනුවේදී කල්පනා කළ යුතු පිළිවෙලකට නොවේයි ඒ කල්පනා කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද අපිට අපේ ජීවිතය සම්බන්ධයෙන් අපි හිතමු අපි පොරොන්දු කාරණා ඊළඟට අපෙන් ඉෂ්ට වෙන්න තියෙන යුතුයකම් වගකීම් ඒවා කොතෙකුත් තියෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මරණයේ තියෙන රුදුරු භාවය ඒකයි. මරණය කියන එකේ තියෙන රුදුරු භාවය ඇතැම් අවස්ථාවල අපිට අහන්න ලැබි නැද්ද? අම්මා තාත්තා දෙන්නෙක් තමන්ගේ පළමුවෙනි දරු පැටියා දකින්න කැමැත්තෙන් ගොඩාක් සිහින පැතුම් මවාගෙන ඉන්නවා. අනේ අපේ දරුවා අසවල් දිනයේදී ඒ දින වකවානුවලදී බිහි වෙවි. දැන් වෛද්‍යවරුත් අපට මේ උදෙසා දින දුන්නා නොවේද කියලා. මෙහෙම වාසය කරද්දිත් කොච්චරවත් අපට අහන්න ලැබෙලා නැන්ද? ඒ අම්මා තාත්තා දෙන්නාගේ ඒ සුන්දර ප්‍රාර්ථනාව එකපාර අඳුරු කරලා දාලා උපදින හැටියෙම දරු පැටව මිය ගියා කියලා. අපි අහලා නැද්ද? මරණය කියන්නේ එහෙම එකක්. හරි රෞද්‍රයි. ඇතැම් වෙලාවට ගැබ්බරගත්ත අම්මාව තමන්ගේ කුසේ ඉන්න දරු පැටියත් එක්කම මේ ලෝකෙන් අරගෙන යනවා මරණය. මේ දරු පැටව ලොකු මහත් වෙලා නැතුව ඉද්දීම දෙමව්පියන්ව අරගෙන යනවා මරණය. ආදර දෙමව්පියෝ සිටියේදී මට මතකයි එක අවස්ථාවක මහත්තයා මට මේ වාහනයක ගමන් ගද්දී ඒ වාහනේ මේ රේඩියෝ එක දාලා තිබුණා. එහි ප්‍රවෘත්තියෙන් මට අහන්න ලැබුණේ මට හරි සංවේගයක් හටගත්තා. අපේ මේ දෙමව්පියෝ එක කොහොම වෑයුවාද කියලා. එහෙමයි සර්. එකම පවුලේ දරුවෝ 4 දෙනා මිය පරලෝ ගිහිල්ලා. එකම පවුලේ. ඒ අම්මට තාත්තට හිටපු දරුවෝ 4 දෙනා ඒ දරුවෝ 4 දෙනාගෙන් එක පුංචි ළමෙක් අර මේ නිකන් තිබිලා තියෙනවා පාළු ලිඳක්. මේ පාළු ලිඳට ඇදගෙන වැටිලා. ඒ ළමයව බේරගන්න අන්තය පැනලා. 4 දෙනාම. එහෙමයි ස්වාමීනි. ඒ දෙමව්පියෝ මේ දරුවන්ගේ මේ මృత ශරීර ගොඩ අරගෙන ඒක දකින්නකොට කොහොම වාවන්නදනේ? එහෙමයි. මරණය කියලා කියන්නේ එහෙම රෞද්‍ර එකක්. ඉතින් මේ මරණයේ තියෙන රුදුරු භාවය සහ මරණයේ තියෙන අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං. මිනිසයාගේ ජීවිතයට මරණය අතවනනා තැනක් සම්බන්ධයෙන් නිමිත්තක් නැත. නිමිති නැහැ. මෙහෙම හීනයක් කලින් මැරෙන්න කලින් මෙහෙම හීනයක් පේනවා. එහෙම නිමිත්තක් නැහැ. මැරෙන්න කලින් මෙහෙම වර්ණයක් පේනවා. එහෙම නිමිත්තක් නැහැ. මැරෙන්න කලින් එයාට අනිවාර්යයෙන්ම මොකක් හරි මේ තමන් ඊළඟට යන තැන සම්බන්ධයෙන් නිමිති පෙන්වීමක් කරනවා. එහෙම කතාවක් නැහැ. මැරෙන්න අනිවාර්යෙන් මේ කාලවකවානුව තියෙනවා. එහෙම කතාවක් නැහැ. අනිවාර්යෙන් මැරෙන්නේ මෙන්න මේ වගේ ලෙඩ වලින්. එහෙම කතාවක් නැහැ. මරණය කියන්නේ හරි පුදුම සහගත එකක්. මරණය කියලා කියන්නේ මේ ජීවිතේ මృత ශරීරය අත්හැරීමක් විතරක් වුණාට අපට පේන්නේ එහෙම වුණාට බුදුරජාණන් වහන්සේ ඒ මහා ශාස්ත්‍රුන් වහන්සේ මරණය සම්බන්ධයෙන් සියල්ල අවබෝධ කළා. මේ මරණයෙන් නිදහස් වෙනවා ඇරෙන්න මේ ප්‍රශ්න වලට විසඳුමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් ඒ නිසා ඔය විදිහේ කල්පනාවක්. ඒ කියන්නේ මරණ සතිය වඩන කෙනෙක් වුණත් අයියෝ දැන් මම පොරොන්දු වෙලා ඉඳලා ඒ පොරොන්දු ප්‍රකාරව ඉද්දී මම මිය පරලෝ ගියොත් මට ආයේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරුව යනවා නේද? එතකොට ඒක මට හරි නෑ නේද කියලා හිතීම ඒක අවශ්‍ය කල්පනාවක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඇත්තම අපි නිතර සිහි කරමින් වාසය කරන්න ඕන මරණය උරුම කර ගැනීම. මරණයට පත් වෙන මොහොත සම්බන්ධයෙන් අපිට పూర్ව දැනුම් දීමකින් තොරව මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා ජීවත් වෙන හැම නිමේෂයකම හරියට යුතුයකම හරියට වගකීම හරියට පොරොන්දු ඉෂ්ට කිරීම සිද්ධ කරන්න. එහෙම පොරොන්දු ඉෂ්ට කරමින් වාසය කරන මිනිසයා කරා හදිසියේ මරණය පැමිණිලා ඔහු අරගෙන යෑම කියන එකට මොනවා කරන්නද? එහෙමයි තේරුම් ගත යුත්තේ. හොඳයි අවසරයි ස්වාමීනි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ කරුණට පිළිතුරු පහදා වදාලා දැන් ඔබේ අවස්ථාවත් අපි ලබා ගන්නම්. නුවර සිට පින්වන්ත ජයරත්න මහත්මයා අපිට කතා කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මම යම් ධර්ම දේශනාවකදී අහලා තියෙනවා
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනලු මම මේ මගේ බුද්ධාඥා චක්‍රයේ මම ධර්ම දේශනා කරනකොට තවත් අර ඒ විශ්වයේ විශාලත්වය ගැන මේ දේශනා කරපු දේශනාවක තමයි මම අහලා තියෙන්නේ. තවත් බුදු කෙනෙක් තවත් ලෝක මේ ආඥා චක්‍රයක ධර්ම දේශනා කරන්නට පුළුවන් කියලා. එහෙම ධර්ම දේශනාවක එහෙම සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. නැත්නම් ඒක මට ඒක නෑ පැහැදිලි කරලා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අවසරයි ස්වාමී. ඔය කරුණ ගැන විස්තර වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දස බල ඥාන විස්තර කරන තැන. බුදුරජාණන් වහන්සේගේ දස බල ඥාන අතරේ කියවෙනවා ඨානං ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යතහ භූතං පජානාති. තථාගත බුදුරජාණන් වහන්සේ ඨානං ඨානතෝ සිදුවිය හැකි දේ සිදුවිය හැකි දේ ලෙසත් අට්ඨානංච අට්ඨානතෝ සිදුවිය නොහැකි දේ සිදුවිය නොහැකි දේ විදිහටත් යථා භූතං පජානාති මුළුමනින්ම අවබෝධ කොට තිබේ යථාර්ථය දන්නේය කියලා. එහි කියවෙනවා මහත්තයා සිදුවිය නොහැකි කාරණා. එහෙමයි. ඒ සිදුවිය නොහැකි කාරණා යටතේ තමයි ඔය මේ මහත්තයා කියපු කරුණ කියවෙන්නේ. මේ එක සක්වලක පෙරපසු නොවි එක ලෝක ධාතුවක පෙරපසු නොවි අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේලා දෙනමක් එකට පහළ වෙන්නේ නැහැ. පෙරපසු නොවි තථාගත බුදුරජාණන් වහන්සේලා කියන්නේ එකම කාලයක ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දිනමක් එකට පහළ වෙන්නේ එක ලෝක ධාතුවක. එතකොට ඒක තමයි සිදුවිය නොහැකි දේ. සිදුවිය හැකි දේ විදිහට බුදුරජාණන් වහන්සේ තෝරනකොට මේ එක ලෝක ධාතුවක පහළ විය හැක්කේ එක අවස්ථාවක එක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි කියලා තෝරනවා. ඉතින් ඔතන තමයි අර බොහෝ දෙනෙක් මේ ඒකාර විස්තර විභාග වශයෙන් කතා කරන්න යනකොට ඒකේ අදහස එහෙනම් වෙන ලෝක ධාතු වල මේ පහළ වෙන්න පුළුවන් මේ වගේ. ඉතින් ඒකට අපිට හරියට උත්තරයක් දෙන්න බෑ. ඇයි හේතුව ඒක ලෝක විෂය. ලෝක විෂය සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ ලෝක විෂය අචින්තියෝ. ඒක අචින්තනීය. ඒක හිතන්න බැරි එකක්. දැන් බුදුරජාණන් වහන්සේ එහි ඍජුව දේශනා කළා නේ මේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙලා දහම් කතා කරද්දි වෙනත් ලෝක ධාතුවක තව බුදුවරුද දහම් කතා කරන්නේ. එහෙම දේශනා කළා නෑ. එහෙමයි. ඒ නිසා ඒක සම්බන්ධයෙන් අපි ඒ විදිහට තමයි දරාගත යුත්තේ නේද මහත්තයා? එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මයේ තුලින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලානේ. හරි ලස්සනයි මේ භාග්‍යතුන් වහන්සේ ඒ වදාලේ සෙන්සපා වනයේදී. සෙන්සපා කියලා කියන්නේ ඇටේරියා. මේ ඇටේරියා වනාන්තරයට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ ඇටේරියා කොළ මිටක් මේ බිම වැටලා තිබුණා. ඔය ඇටේරියා කොළ වනයේක ඉතින් අර කොළ ගොඩාක් වැටෙනවනේ මහත්තයා. මේ කොළ මෙම අතින් ගන්න තරම් මහ මිටි තියෙනවා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඇටේරියා කොළ මිටක් මෙහෙම අතට අරගත්තා. අතට අරගෙන භික්ෂුන්ගෙන් ඇහුවා මහණෙනි මේ ඇටේරියා වනයේ යම් තාක් කොළ තිබෙනවාද? ඒ කොළයි මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තය මත තියෙන කොළයි ගත්තාම මහණෙනි ගොඩක්ම වැඩි මොනවද? ඒක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තය මත තියෙන්නේ හරි පොඩ්ඩක් ස්වාමීනි. ගොඩාක් තියෙන්නේ මේ ඇටේරියා වනාන්තරයේ කොළමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේගේ අවබෝධය මේ ඇටේරියා වනාන්තරයේම තියෙන කොළ වගේ නම් කොළ ප්‍රමාණය වගේ නම් තථාගතයන් වහන්සේ ඔබට දේශනා කරන්නේ මේ ශ්‍රී හස්තයට ගත්ත කොළ ටික වගේ පොඩ්ඩයි. එහෙමයි. ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එසේ දේශනා කරන්නේ? මහණෙනි ඔබට ප්‍රයෝජන පිණිස පවතින්නේ ඒ සුළු ප්‍රමාණය නිසා. එසේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ලද්දේ කුමක්ද මහණෙනි? දුක නම් වූ ආර්ය සත්‍ය ගැනයි. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැනයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ගැනයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ගැනයි දේශනා කළේ. ඒ චතුරාර්ය සත්‍ය ගැන ඇයි දේශනා කළේ? ඒක තමයි අපට අපේ ජීවිතේ ජය ගැනීම පිණිස අපේ ජීවිතේ සුවපත් කර ගැනීම පිණිස හේතු වෙන දේ. එතකොට අපිට ඇතෙම මහත්තයා අපි මේ ලද ජීවිතයේ අපි උත්සුක විය යුතු කාරණාව අපි අඳුනාගත යුතු ප්‍රශ්නය තමයි අපේ පෞද්ගලික ප්‍රශ්නය. ඉතින් පෞද්ගලික ප්‍රශ්නය අඳුනගත්තාම අපි අපිට හොඳටම ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීමාව.
එතනින් එහා දේවල් හොයන්න අපි උත්සුක විය යුතු නෑ. මොකද බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සම්බන්ධයෙන් අපිට බොහොම පරිපූර්ණ වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ලෝක විශ්ය සම්බන්ධයෙන් තියෙන කාරණාවලදී අපි හැමතිස්සෙම දරා ගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ වචනය. දැන් ලෝකේ හට ගැනීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ලෝකේ වෙනසී යාම ගැන දේශනා කළා. ඒවට ඇතැම් වෙලාවට කට්ටිය වාද කරගන්නවා පේනෝනේ මහත්තයා. මේවා මේ වර්තමාන විද්‍යාඥයෝ හොයාගෙන නැහැ. ඒගොල්ලෝ හොයාගෙන තියෙන වෙනම ක්‍රමයකට. ඒගොල්ලෝගේ කල්පිතවල තියෙන වෙන දේවල්. ඒතර මේවා සාමාන්‍යයෙන් මෙහෙම වුණා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මේවා කොහොමද අපි පිළිගන්නේ? එහෙමයි. දැන් নানা ප්‍රකාර ගැටවල ඇයි මේ අහුවෙන්නේ? ඒකේ සීමාව නොදැන හිතීම නිසා. එහෙමයි ස්වාමීනි. මොකද මේ විද්‍යාඥයෝ මේ යම් කිසි දෙයක් හොයන්නේ මහත්තයා දියුණු කරන ලද නුවණක් උපයෝගී කරගෙන නෙමෙයි. මේ මොනවා හරි එක්ක තාක්ෂණික උපකරණ යොදා ගන්නවා. එහෙම නැත්තම් කරන්නේ සම්පූර්ණයෙන්ම මේ පොළව හාරහාර මේ අය හොයනවා යම්කිසි මේ අතීතයේ සම්බන්ධයෙන් සලකුණු. මේ වගේ සාක්ෂි හොයනවා. එහෙමයි සාම. මේ බුදු කෙනෙක් පහළ වෙලා තවත් බුදු කෙනෙක් පහළ වීම අතර කාල පරාසය ගත්තාම ඒ කාල පරාසයට විතරක් මේ මහ පෘථුවියේ යොදුනක් වැඩෙනවා කියනවා. කොච්චර හාරන්නද මේක? එහෙමයි සාම. ඉතින් ඒ නිසා මේවා මේ බොහොම පැහැදිලි හරියට බුද්ධ භාෂිතයේ කියවනවා නම් සදහැසිත උපදවාගෙන ඔය සම්බන්ධයෙන් හරි ලස්සන කරුණක් මට සිහිපත් වුණා මහත්තයා. නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජුරුව අතර කෙරෙන සංවාදයේදී එහෙමයි. නාගසේන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදු කෙනෙක් පෙරපසු නොවි මේ බුදුවරු දෙන්නෙක් ලෝක ධාතුවේ පහළ නොවෙන්න හේතුව මොකද්ද කියලා. එසේ වෙන්න හේතුව තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණ මහන්තය. ඒ තරම් ගුණ. එහෙමයි ස්වාමී. තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ මහා ගුණස්කන්ධය එක ලෝක ධාතුවකට එක බුදු කෙනෙකුගේ ගුණ කඳ විතරයි දරන්න පුළුවන්. ලෝක ධාතුව මේ බුදුවරු දෙනමකගේ ගුණ දරා ගන්න තරම් ශක්තිමත් නැහැ කියනවා. එහෙමයි ස්වාමී. නිහිම ශක්ති සම්පන්න නැහැ කියනවා. හරියට තේරුම් ගන්න කියන උපමාවෙන් මේ පුරුෂයෙක්ව ඔසවාගෙන යා හැකි ප්‍රමාණයේ ශක්තිමත් ඔරුවක් තියෙනවා. ඒ ඔරුවේ යන්න පුළුවන් එක පුරුෂයෙකුට. ඒ බර දරන්න පුළුවන් එක පුරුෂයෙකුගේ. ඕකට දෙන්නෙක් නැගුම් මක් වෙනවද කියලා අහුවා. ඕකට දෙන්නෙක් නැගුම් අර ඔරුවත් ගිලිලා මහ විනාශයන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් ආන් ඒ වගේ කියනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ කන්දේ ගුණ මහන්තය නිසා එක ලෝක ධාතුවක පෙරපසු නොවි තථාගත සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැත. ඒක ඒ විදිහටම දරාගත යුතුයි. අවසරයි ස්වාමීනි. ඉතින් එවැනි තන්හි ධර්මානුකූලව අපේ සිත පිහිටවා ගන්න නැත්නම් අපි දරා ගන්න අවශ්‍ය වන ආකාරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් සිදු කළා. දැන් අපි ධම්සභා මණ්ඩපයේ අවස්ථාව තවත් පින්වන්ත කෙනෙකුට වෙන් කරන්න සූදානම් වන්නේ. දමයන්ති මහත්මිය කැකිරාවේ සිට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මට ඔබ වහන්සේගෙන් දැනගන්න තියෙන්නේ මගේ පුතාගේ වයස අවුරුදු 16ක් වෙනවා. එයා බොහොම අපි ගොඩාක් දහමට ආගම දහමට ලැබිව කටයුතු කරන පවුලක්. ඒ වුණාට පුතා ගොඩාක් වෙලාවට එයාව යොමු කරගන්න උත්සාහ කරත් පුංචි කාලේ ඉඳලාම යොමු කරගන්න උත්සාහ කරත් එයා යොමු කරගන්න බෑ. මොන යම් කරුණකින් හෝ එයාව ඈත් වෙනවා. ඒකෙන් මම බෞද්ධ විද්‍යාලයට පවා දැම්මා. එතනනුත් එයාට ඉන්න බැරුව එයා මේ ගෙදර ආවා. ඒ කියන්නේ මොන කිසිම පින්කමක් කරන්න යොමු කරත් එතනත් එයා එක්කගෙන යන්නෙත් මම සල්ලි දීලා මොනවා හරි චොක්ලට් අරන් දීලා ඒ වගේ මොනවා හරි දෙයක් කරලා තමයි එයාව එක්කගෙන යන්නේ. එයාගේ මුළු ජීවිත කාලෙම මේ වයස වෙනකම් එයාව දිහා බලාගෙන ඉන්නකොට මට තේරුණේ අපේ සායනහස එයාගේ මොන යම් හෝ කර්ම දෝෂයකට එයාට හැම දෙයක්ම මගහැරි යනවා. ඉතින් මම මහා සෑයට ජයශ්‍රී මහා බෝධියට අඟුලිමාල සෑයට පුතාව එක්කන් ගිහලා වතාවත් කරලා එයාගේ ජීවිතේ පූජා කරලා පින් දෙදී පිරිත් කිය මේ විදිහට ධර්මයේ මේ මගේ පැත්තෙන් මම දියුණු කරගෙන එයාව බාර තුනුරුවන්ට බාර කරමින් කරගෙන යනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් මගේ දරුවාට අනාගතේ මම නැති දවසක කුමන තත්යකට මුහුණ පාන්න වේද කියලා දන්නේ නැති නිසා එයා කොහොමද
මාර කපල මොනවා හරි කරදර පෙර සසරේ මේ කරදර අපල උපද්‍රව තියෙනවා නම් ඒ වගේ දුරු කරගන්න එයාට මොනියම් දෙයක් හෝ කරන්න සුදුසු වතාවක් දෙයක් මොනවා හරි දෙයක් තියෙනවා නම් පින්න සාමිනාස අනුකම්පාවෙන් මට කියලා දෙන්න. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. මා හිතන්නේ මව්තුමියක් විදිහට මේ මෑණියෝ ගොඩාක් දේවල් ඒ දරුවා වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරයෙන්ම කටයුතු කරලා තියෙනවා. සෑරජානන් වහන්සේලාට ජීවිත බාර කිරීම, නිරතුරු සෑරජානන් වහන්සේලාව වන්දනා කිරීම මේ ආදි වශයෙන් ඒ දරුවාට යම් මා හිතනවා මේ සාමාන්‍යයෙන් හොඳ තේරෙන වයසක දරුවෙක් ගැනයි ඒ කරුණු කාරණා විස්තර කළේ කියලා. එහෙමයි. ඉගෙන ගන්න වයසේ නමුත් තේරෙන වයසේ දරුවෙක්. එතකොට ඒ බඳු දරුවෙකුට ගොඩාක් හොඳයි මේ ඒ බඳු දරුවෙකුටත් අපි හැමදෙනාට බොහොම හොඳ එකක් අපෙන් සිදුවුණු වැරදි වෙනුවෙන් තෙරුවන් කමා කරගන්න එක. තෙරුවන් කමා කිරීම කියලා කියන එක හරි ප්‍රයෝජනයි ජීවිතේට. ඒ නිසා ඒ දරුවත් එක්ක මහසෑ රජාණන් වහන්සේලා වඳින්න ගියාම මෑණියන්ට පුළුවන් හොඳට විස්තර විභාග වශයෙන් තෙරුවන කමා කරගන්න. ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට හෝ මේ සසර ගමනේ පැමිණෙද්දී අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මුණ ගැහිච්චි සම්බුදුරජාණන් වහන්සේලාට හෝ පසේ බුදුරජාණන් වහන්සේලාට හෝ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාට හෝ ඊළඟට මේ මගපලලාභී උතුමන්ට හෝ ගුණවත් සංගරුවනට හෝ එහෙම නැත්නම් දෙමව්පියන්ට ගුරුවරුන්ට සෑරජාණන් වහන්සේලාට බෝධීන් වහන්සේලාට ධාතුන් වහන්සේලාට පිළිම වහන්සේලාට මේ යම් තැනක තමන්ගේ සිතකය වචනෙන් දෝෂයක් වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරදි සියල්ලට බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා, ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා, සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා, දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා කියලා සමා කර ගැනීම. එහෙමයි ස්වාමීනි. ඒකෙන් ගොඩාක් අපේ ජීවිතේ සමහර වෙලාවට අපිට බාධා කරන දුර්වලතා අපිට බාධා කරන අපිට හිතා ගන්නව බැරි තම් මෙගැල්ල යනවා. තෙරුවන කියලා කියන්නේ ආනුභාව සම්පන්නයි. ඒ ආනුභාවයෙන් අපිට අපේ ජීවිතේට රැකවරණය හදාගන්න පුළුවන්. ඒ නිසා එසේ කටයුතු කරන්න. ඊළඟ එක තමයි අර ඒ යහපත උදෙසා කරන කටයුතු අපි කාලයක් ඒක සිද්ධ කරන්න ඕන. ඒ කාලේ ඉතින් ඉවසීමෙන් කරගෙන යන්න ඕන. ඒ කාලේ කරන අතරේ මග නොහැර යහපත තමයි සිදු කරගෙන යා යුත්තේ. දැන් සමහරවිට අර තාම මේකෙන් හැදුන්නේ නෑනේ කියලා ඒ ගැන අවිශ්වාසයෙන් මේ කටයුත්ත කරලා හරියන්නේ නෑ. එහෙමයි සාම. හොඳ විශ්වාසයකින් යුක්තව එක දිගටම ඔය මේ දරුවා වෙනුවෙන් මේ මහත්මිය කරගෙන ආපු දේ අකණ්ඩව කරන්න. මොකද අපිට කියන්න බෑ වෙනස් වෙන තැන. දැන් අපේ අනාථපිණ්ඩික මහසිටුවරයාට හිටියනේ මහත්තයා කාල කියලා පුතේ. එහෙමයි සාම. හරි දඩබ්බරයි. හැමතිස්සෙම කොල්ලෝ රෑනත් එක්ක එකතු වෙලා එයා කිසිම උනන්දුවක් නැහැ ධර්මයට. අන්තිමේ අනාථපිණ්ඩික සිටුවරයා කල්පනා කළා මම මේ පුතාව කොහොම හරි බුදුරජාන් වහන්සේ ළඟට යවුවොත් මෙයාට මෙයාගේ ජීවිතේට යහපතක් වෙයි. ඒ හිතලා කිව්වා පුතේ හෙට පොයේ දවසේ උඹ දෙවුරන් වෙහෙරට ගිහින් එන්න ඕන. දෙවුරන් වෙහෙරට ගිහින් ආවොත් මං ඔබට කහවණු 100ක් දෙනවා කිව්වා. ඉතින් මේ කාලේ බොහොම සතුටින් පැනගෙන ගියා දෙවුරන් වෙහෙර ඇතුළට. කිසිම භික්ෂුන් වහන්සේ නමකට පේන්නේ නැති වෙන්න එමේට දෙවුරන් වෙහෙරේ වටේ රවුමක් ගැහුවා එළියට ආවා. එළියට ඇවිල්ලා කහවණු 100 ගත්තා. දැන් සිටුවරයාට තේරෙනවා පුතා වෙනස් වුණේ නැහැ. මොකුත්ම වෙනසක් වුණේ නැහැ. හැබැයි පුතා මගේ වචනෙට කීකරුණා. එහෙමයි. මේ සල්ලි දීමේ ක්‍රමයට වචනෙට කීකරුණා. ඊළඟ දවසේ ඊළඟ පොයට සිටුවරයා කතා කරලා කියනවා පුතේ අද උඹට කහවණු 1000ක් ලැබෙනවා. හැබැයි කලින් දවසට වඩා වැඩේ ටික අමාරුයි. සෙවන් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා ධම්සභා මණ්ඩපේ භාග්‍යතුන් වහන්සේ කියන බණ අහගෙන ඉන්න ඕන. අහගෙන ඉඳලා එක බණ පදයක් හොද්දට මතකේ තියාගෙන මට ඇවිත් කියන්න ඕන කහවණු 1000ක් ලැබෙනවා කිව්වා. දැන් කාලට බොරු කරන්න බෑ මේ සෝතාපන්න තාත්තනේ. එහෙමයි සාම. බොරු කරන්න බෑ. බොරුවට බණක් කියලා වෙන එකක් කියන්න බෑ. ඉතින් කාලේ ඒක දන්න නිසා කාල බුදුරජාන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා බණ අහන්න සූදානම් වුණා. දැන් කාලට ඕනේ මේ එක බණපදයක් මතකේ තියාගෙන නැගිටින්න. බුදුරජාන් වහන්සේ දහම් දේශනා කරන්න කලින් කාල දිහා බැලුවා.
ඒ බලනකොට පේනවා කාලට ධර්ම අවබෝධ කරන්න පින තියෙනවා. හැබැයි ධර්ම අවබෝධය වැහෙනවා කාලට එක දහම් පදයක් හරි මතක හිටියොත්. මොකද බණ අහන්නේ තු නැගිටලා යනවනේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා කාලට අහන කිසිදු බණ පදයක් මතක නොහිටීවා. හැබැයි කාලගේ හිතට ඒ බණපද හොඳට වැටහේවා. බලන්න අදිෂ්ඨානේ. එතකොට කාලට මහත්තයා දැන් බණ අහගෙන ඉන්නවා. බණ මතක හිටින්නේ හැබැයි තේරෙනවා. දැන් අද ගොඩක් වෙලාවට ඔගේ අනිත් පැත්ත වෙන්නේ. අද තේරෙන්නේ මතක හිටිනවා. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුණාට මතක හිටිනවා. ඒ තේරෙන්නේ නැතුව මතක හිටියට පස්සේ තමයි ඔක්කොම ජරමර තියෙන්නේ. සමහර වෙලාවට මේ ත්‍රිපිටක විසරද කියලා කියනවා. දෘෂ්ටි ගත්තොත් එහෙම මේ සම්පූර්ණ මිසදිටු. එහෙමයි. සම්පූර්ණ මිසදිටු මොකක් හරි එකක පටලැවිලා ඒ මිනිස්යාවත් අසරණ කරන දෘෂ්ටියක් ඇස්සේ තමයි ඉන්නේ. මතකයි. මතකේ තිබුණාට වැටහීම නැහැ. කාලට උනේ යහපත් දේ. කාලට මතක හිටියේ නැහැ. හැබැයි සුදෝවන් වස්ත්‍රයකට මේ සායම් කරනකොට ඒ සායම මනාකොට උරා ගන්නවා වගේ. දහම්පද ඔක්කොම හිතට ඉරුවා. එහෙමයි. අවබෝධ කළා මහත්තයා. සෝතාපන්න වුණා. ඒ සෝතාපන්න වුණාට පස්සේ නේ ලස්සන ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළේ පතහුයා ඒක රජ්‍යේන මේ මුළු මහත් පෘථුවියටම රජ වෙනවට වඩා සග්ගාය ගමනේනවා දෙව්ලොවේ උපදිනවට වඩා සබ්බ ලෝකාධිපච්චේන මේ ලෝකයට අධිපති මහ බ්‍රහ්මයා වෙනවට වඩා සෝතාපට්ටි පලං වරන් සෝතාපන්න වීමම යුතුය. ඉතින් ඒ නිසා ඒ දරුවගේ ජීවිතේ පරිවර්තනය වෙන තැන අපිට කියන්න බෑ. කල යුත්තේ අකණ්ඩව යහපතම ඒ පුතාගේ ජීවිතයට ලං කිරීමයි. එහෙමයි ස්වාමිනේ අවසරයි. ඉතින් එවැනි කරුණක අපිට පිළිපදින්න අවශ්‍ය වන විදිය පිළිබඳව කරුණාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දහම පෙන්වා දුන්නා. ඉතින් ඊළඟ අවස්ථාවත් අපි වෙන් කරගන්න ඇහැලියගොඩ සිට පින්වන්ත පොඩිමැණිකේ මහත්මිය තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. හරි මහත්තයා දැන් අපි පන්සලට ගිහින් මහත්තයා පන්සලේ අත්පත් කරලා දෙනවා කරන සිවුරු දුන්නාට පස්සේ මහත්තයා ඒවා මේ හාමුදුරුවෝ දුන්නාම පුච්චන්න කියලා ඒක පිටුවට පාපයක් සිද්ධ වෙනවද මහත්තයා මට ඒක දැනගන්නයි මහත්තයා ඕනේ තව අර දැන් අලුතින් ගයක් හදනවා දැක්කාම දැන් මේ ගේ අපිටත් හදාගන්න ඕනේ ඉතින් මේකනේ පාපයක් සිද්ධ වෙනවද දන්නේ නැහැ කියලා දැනගන්නයි ඕනේ. හොඳයි තෙරුවන් සරණයි අම්මේ අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. ස්වාමීන් වහන්සේලාගේ පරිස්කාර බැහැර කිරීම සම්බන්ධයෙන් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් නම් ඒ ගිහි පාර්ශවයේ පින්වතුන්ලා ගොඩාක් සමීපයෙන් මැදිහත් නොවීම සුදුසුයි කියලායි අපිට අදහස් වෙන්නේ. මොකද ඒවා ස්වාමීන් වහන්සේලාට කරගන්න පුළුවන් පිළිවෙලා තියෙන නිසානේ. ඒ නිසා මේ ඒවා සම්බන්ධයෙන් ගොඩාක් වෙලාවට ගිහි පාර්ශවයේ යම් සීමාවක් දැනගෙන ඒ සීමාව තුළ ඉඳලා සහසම්බන්ධ වීම තමයි වඩාත් සුදුසු. ඊළඟ කාරණාව මේ අනිත් කෙනෙක් ගෙයක් හදනවා දකින්නකොට මේ ගේ අනේ අපිත් ඒ වගේ හදාගත්තා නම් කියලා හිතන එක දෝෂයක්ද කියලා. ඉතින් ගෙයක් මිනිස්සේ ගෙයක් දොරක් ලස්සනට හදාගෙන ඉන්නකොට ඒ සම්බන්ධයෙන් මිනිස්සෙකුට හිතේ කැමැත්තක් උපදින්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් නේ. එහෙමයි. එතකොට නොකල යුතු දේ තමයි මේ මිනිස්යාගේ ලාභයට මේ මිනිස්යාගේ සැපයට ඉරිසියා කිරීම. ඒ ඉරිසියා නොකර අපි හිතමු අපි ගෙයක් දැකලා හිතනවා මේ සැලැස්ම හරි ලස්සනයි මේක හරි ෂෝක්. මං අපේ ගෙදරත් මෙහෙම හදනවා. අනේ ඒක කිසිම දෝෂයක් නැහැ. අපි හිතමු හොඳ වාහනයක යම් මිනිස්සෙක් යනවා දකින්නවා. ඒ වාහනේ දැකලා කෙනෙක් හිතනවා මේ වාහනේ නම් හරි හැඩයි. මම මේ જાති වාහනයක් මාත් ගන්න ඕන. කිසිම දෝෂයක් නැහැ. ඒ වගේ එකක් දෝෂයක් බවට පත් වෙන්නේ නැහැ. දෝෂි බවට පත් වෙන්නේ මොකද්ද? අනිත් කෙනෙක් ළඟ තියෙන මේ ලාභයට ඉරිසියා කිරීම. ඊළඟට ඒ ලාභය වෙනසේවා කියලා හිතීම. ඒ ලාභේ මගේ වෙනවා නම් කියලා හිතීම. ඒව තමයි කිලිටි කියලා කියන්නේ. අරක කිලුටක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ලස්සනට පිළිවෙලකට ඉන්නවා දකින්නකොට ඒ පිළිවෙල අපිට උදව් වෙනවනේ. අපේ පිළිවෙල හදාගන්න. දැන් ධර්මයේ හැසිරෙද්දිත් ඕක තියෙනවා මහත්තයා. අත්චරියා කියලා තියෙන්නේ. තමන් ධර්මයේ හැසිරෙන එක තමන් පසුපස්සේ එන අයට අනුග්‍රහයක්. එහෙම දැන් මේ රහතන් වහන්සේලාගේ ජීවිතවල තිබිලා තියෙනවා. දැන් මහා කස්සප මහ රහතන් වහන්සේ ගොඩාක් වයෝවෘද්ධ වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ මහා කස්සප මහ රහතන් වහන්සේට කතා කරනවා. කතා කරලා කියනවා කස්සපේ දැන් ඔබ වනයේ වාසය කරන්න ඕනේ නැහැ කියනවා.
දැන් ඔබ ওই වනවාසී වාසය කිරීම ඕනේ නේ මේ මගේ ළඟ ඉන්න කියනවා. දැන් ඉතින් වයසත් එක්ක ඔහොම ඕනේ කියනවා. ඊළඟට දැන් ඉතින් ගයක් ගානේ පින්ඩපාතේ වැඩම කිරීම කියන එක එහෙම අවශ්‍ය නැහැ කස්සපේ. ඔය මේ නිවෙස් වලින් ආරාධනා බාරගෙන ඒ වැඩම කරලා දන්පැන් වළඳන්න කියනවා. එතකොට මහා කස්සප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම වනවාසීම වැඩ ඉන්න. මම පින්ඩපාතෙම යැපෙන්න ස්වාමීනි. ඒක මට පහසුයි කියනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ අහනවා කස්සපේ ඔබ කවර යහපතක් දකිමින්ද ඔය විදිහට වාසය කරන්නේ? කියන ස්වාමීනි එක කාරණාවක් තමයි කියනවා මගේ සුව පහසුව. ඊළඟ කාරණේ කියනවා පස්චිම ජනයා කෙරෙහි ඇති අනුකම්පාව. එහෙමයි. දැන් අදටත් මහත්තයා අපි මේ පැවිද්ද ගත කරනකොට අපි නිතර කියවන මේ දහම් පරියාය කොටසක් තමයි කස්සප සංයුත්තේ. භික්ෂුවකගේ ජීවිතයට හරි ප්‍රයෝජනයි කස්සප සංයුත්තේ. එහෙමයි. ඉතින් එහි කියවනකොට අර මහා කස්සප මහරහතන් වහන්සේ කියන මහා මුනිවරයාව අර ගුණ තුලින් අපිට මැවෙන්නේ. උන්වහන්සේ තුල තිබුණු අල්පේච්ඡකම දායක පවුල්වල නොඇලී වාසය කරපු එක ඊළඟට අපිට පිරිසිදු දහම් කතාවක් කරන්න උපකාරී වෙන්නේ මහා කස්සප මහරහතන් සිතපු පිළිවෙල. එහෙමයි. මහා කස්සප මහරහතන් වහන්සේ දහම් කතා කරද්දී හිතනවා කියනවා මේ ධර්මය මේ සදහවත් පින්වතුන්ලා අසත්වා අසා මේ දහමට පහදිත්වා දහමේ සුධර්මත්වයේ ගැනම හිත පහන් කර ගනිත්වා ධර්මයටම පහදීවා කියන හිතෙන් තමයි මහත්තයා මේ මහා කස්සප මහරහතන් වහන්සේ දහම් කතාව කළේ. එහෙමයි. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් දේශිකයෙක් හිතනවා නම් දහම් කතාව කරද්දී මේ බණපද මේ සදහැවතුන්ලා අසත්ව ආසා මේ දහමට පහදිත්වා දහමට බැහැදී මටත් පහදිත්වා කියලා හිතුවොත් එහෙම තමන්ගේ පෞද්ගලික ප්‍රසාදේ කැමති වෙච්ච ගමන් එයාගේ ධර්ම කතාව කිලිටි කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මහත්තයා දහම් කතාව කරන වාසනාව කියන එක හැමෝම ලබන්නේ නේ. දැන් අපිට අපේ පැවිදි ජීවිතේ දහම් කතාවක් කරන වාසනාව උදා වෙනකොට අපිට අපේ ගුරු දේවයන් වහන්සේ නිතර උනන්දු කරපු එකක් කස්සප සංයුත්තේ. අපි පැවිදිච්ච මුල් කාලේ ඉඳලම කස්සප සංයුත්තේ කියවීම. එහෙමයි ස්වාමීනි. එතකොට කස්සප සංයුත්තේ කියවපු අපිට මේ අදහස හොඳට හිතට ගිහින් තිබුණා අනේ මට පිරිසිදු පිනක් රැස් කරගන්න නම් මං හිතිය යුත්තේ මෙහෙමයි කියලා. එතකොට බලන්න ඒ රහතන් වහන්සේලාගේ පූර්වාදර්ශය අපිට උදව් වුනේ නැද්ද? එතකොට අපිට මේ විදිහට උදව් වෙනවා නම් අපිට කලින් මේ ලෝකේ පහළ වෙච්ච මහා පින්වන්තයෝ කොයි තරම් ඒ මුනිවරුන්ගේ පූර්වාදර්ශයන් අරගෙන මේ සසර දුක නසා ගන්න නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා එහෙම ඒක අපි මේ තෝරා බේරා ගත යුත්තේ පස්චිම ජනයාට අනුකම්පා පිණිස කටයුතු කිරීමට තමයි අර්ථචර්යා කියලා කියන්නේ. එතකොට ශාසනය තුලත් අනිත් රහතන් වහන්සේ නමක් දේශ බලා අනේ මේ උත්තරමයා නිකලෙසුණා මාත් නිකලෙසෙනවා. මෙහෙම අරහතටපත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා අනිත් කෙනෙක් ගේ අද්දරක් හදාගෙන පිළිවෙලට ඉන්නකොට ඒ වගේ ගේ දොරේ හදාගන්න මටත් මාත් මහන්සි වෙන්න ඕනේ කියලා හිතීම කිලුටක් නෙමෙයි. අවසරයි ස්වාමීනි. ඉතින් අපිට පිළිතුරු ලැබුණ මේ ප්‍රශ්නයටත් අපි ඊළඟ අවස්ථාවෙන් කරගන්නවා. කලුතර සිට කතා කරන පින්වන්ත ඔබටයි අවස්ථාව ලබා දෙන්නේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. මට ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ සතර ඉරිදිපාද වැඩි උත්තමයන් වහන්සේ කෙනෙකුට කල්පයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කීප වතාවක් 45 වතාවක්ම විතර ආනන්ද හාමුදුරන්ට දේශනා කරලා තියෙනවා. නමුත් ආනන්ද හාමුදුරන් ඒ ගැන නොකියවේ ඇයි මේ කල්පය කුමක්ද කියලායි දැනගන්න අවශ්‍යයි. හොඳයි තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මම හිතන්නේ මහත්තයා අපිට මීට පෙරත් එහෙමයි මේ ප්‍රශ්නය යොමු වුණා. ඇත්තෙම මේක බුද්ධ විශේෂයට අයිති එකක්. බුද්ධ විශේෂයට අයිති එකක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ ඒ පරිනිර්වාණ මොහොතේ පරිනිර්වාණ සමයේ සිද්ධ වෙච්ච එක. එහෙමයි. එතකොට එහිදී භාග්‍යතුන් වහන්සේ මේ එරිදිපාද ධර්මයන් දිනු කරපු කෙනෙකුට කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියලා යම් ප්‍රකාශයක් කරනවද? ඒ කුමක්ද ඉස්මතු කරන්නේ? මොකක්ද ඉස්මතු කරන දේ? භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරන්නේ ධර්මයේ තියෙන මහා ගුණයයි. එරිදිපාද ධර්මයන් තුල තියෙන ගුණය. එරිදිපාද ධර්ම දියුණු කරන කෙනෙකුට තියෙන මහානුභාවය ඒක තමයි ඉස්මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහත්තයා ධර්මයේ දජය කොටගෙන ධර්මයේ ගුරුතන්හි තබාගෙන හිටපු ශාස්ත්‍රුන් වහන්සේ නම. භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරලා මුලින්ම කල්පනා කළා
ගුරුවරයෙක් නැතිව සිටීම දුකකි. මං කවරෙක්ද ගුරුවරයා බවට පත් කරගෙන සත්කාර කරමින් වාසය කරන්නේ? බුදුරජාන් වහන්සේ තමන්ගේ නුවණින් විමසුවා තමන් වහන්සේ ගුරුවරයා කර ගැනීමට සුදුසු තමන් වහන්සේට වඩා සීලයෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් හෝ විමුක්තියෙන් හෝ විමුක්ති දර්ශනයෙන් හෝ ඉහළින් ඉන්න කෙනෙක් ඉන්නවද? කවුරුත් නැහැ. බුදුරජාන් වහන්සේ තමන් වහන්සේට වඩා උසස් කිසිම පුද්ගලයෙක් දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා එසේනම් තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව මේ ශ්‍රේෂ්ඨත්වයට පත් කර වූ යම් දහමක් ඇද්ද? ඒ දහමයි මාගේ ගුරුවරයා. මම ඒ ධර්මයේ ගුරුතන්හි තබාගෙන ධර්මයට සත්කාර කරමි. එතකොට සියලු බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවය කියනවා ධර්මයේ ගරු කොට ධර්මයේ ගුරු තන්හි තබාගෙන වාසය කිරීම. එහෙමයි. ඉතින් අපේ ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයට එසේ ගරු කළා. ඇතැම් අවස්ථාවල මහත්තයා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා ඇතුලේ දහම් කතාවක්. බුදුරජාණන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයට එළඹෙන්නේ නැතුව අර දහම් කතාව අවසන් වෙනකන් මේ හිටගෙන ඉන්නවා. ඒ හිටගෙන ඉඳලා ඔන්න භික්ෂුන් දහම් කතාව අවසන් වුණාට පස්සේ ධර්මාසනේ වාඩි වෙද්දි බුදුරජාණන් වහන්සේ සමහරලාට කියනවා මම මේ මහණෙනි යම් වෙලාවක් සිටගෙන හිටියා ඔබලාගේ දහම් කතාව අවසන් වෙනකන් මගේ පිටත් ටිකක් රෙදෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙමයි ශාස්ත්‍රඥ වහන්සේගේ තිබුණ ධර්ම ගෞරවය. ඒ ධර්ම ගෞරවයයි මේ තුලින් දැක්ක යුත්තේ. ඇත්තටම අපි බොහෝ දෙනෙක් මේ ප්‍රකාශය තුලින් දැකලා තියෙන්නේ දකින්න ඕන එකක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ධර්මයේ තියෙන මහානීය බව කොච්චරද කියලා කියන්නේ මහත්තයා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩිනකොට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩ හිටියා. තව බොහෝ මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා වැඩ හිටියා. මේ ශාස්ත්‍රවරු වගේ මේ සම්බුද්ධ ශාසන මේ කෘත්‍ය මේ ශාසනේ බර පවත්වගෙන යන්න පුළුවන් උත්තරමිය වැඩ හිටියා. එහෙමයි. දැන් මහා කස්සප මහරහතන් වහන්සේ කිව්වහම මේ හරියට මේ සම්බුද්ධ ශාසනේ ඒ කාලෝක කරපු මේ ඉරමණ්ඩලක් වගේ මුනිවරයන්නේ. එහෙමයි. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ හිටියට බුදුරජාන් වහන්සේ වදාරේ නෑ මහණෙනි ශාස්ත්‍රඥ වහන්සේගේ පස්සේ නුඹලා මහා කස්සපයන්ව ශාස්ත්‍රු කරගන්න. එක්කෝ මේ අනුරුද්ධයන්ව ශාස්ත්‍රු කරගන්න එහෙම කිව්වේ නෑ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි තථාගතයන්ගේ ඇවෑමෙන් ඔබට ශාස්ත්‍රු වන්නේ තථාගත බුදුරජුන් දේශනා කළ ධර්මයක් පැනෝ විනයත්. එහෙමනම් අපේ ශාස්ත්‍රු කවුද? ධර්ම විනයනේ. එහෙමයි ස්වාමීනි. ඒ ධර්ම විනී ගුණ මහන් තත්වයයි බුදුරජාණන් වහන්සේ මේ ඉස්මතු කළේ. යම් කෙනෙක් එරදිපාද ධර්ම දියුණු කළා නම් එරදිපාද ධර්ම දියුණු කරපු කෙනාට කොච්චර ආනුභාවයක් තියෙනවද? එරදිපාද දියුණු කරන ලද කෙනා කැමතිනම් කල්පයක් වුවත් වාසය කළ හැකි. කැමතිනම් ඊටත් වඩා පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ එතනේ ධර්මයේ ගුණ ඉස්මතු කරන්නේ. එහෙමයි. ධර්මයේ ගුණ ඉස්මතු කරලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් සමය සමීප වෙනකොට මේ අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ 16 පොලකදී මේ කාරණින්ම සිහිපත් කෙරෙව්වානේ. මොකද මහත්තයා එරදිපාද ධර්ම මූලිකයි. අපි ගත්තොත් එහෙම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරේ පෙරටුව තියෙනවා එරදිපාද ධර්ම. එහෙමයි ස්වාමීනි. එරදිපාද ධර්මත් එක්ක තමයි මේ ශාසනය තුල අභිවෘද්ධියක් කරා ශ්‍රාවකෙක් ගමන් කරන්නේ. ඡන්දය, කැමැත්ත, චිත්තය, අදිෂ්ඨානය, වීරිය කියලා කියන්නේ කැපවීම. ඊළඟට විමර්ශන, නුවණින් විමසීම. මේ කාරණා හතර නැතුව ධර්ම මාර්ගයේ කිසිම දියුණුවක් නැහැ. එතකොට මේ කාරණා හතරේ තියෙන බලවත් භාවය, මේ කාරණා හතරේ තියෙන වටිනාකම තෝරන්නයි බුදුරජාණන් වහන්සේ එහිදී ඒ උතුම් ප්‍රකාශය භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු මොමඩලින් වදාළේ. ඒ ප්‍රකාශය කරනකොට තව කල්පයක් වැඩ ඉඳලා කරන්න බුද්ධ කෘත්‍යයක් බුදුරජාණන් වහන්සේට තිබ්බේ නැහැ. තව කල්පයක් වැඩ හිටියා නම් බුදුරජාණන් වහන්සේට තව දුරටත් කරන්න දෙයක් කියලා එකක් තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින්නේ නිම කළ බුද්ධ කෘත්‍ය ඇතිව. ඒක හොඳට මතක තියාගන්න. ඒක හොඳට මතක නොහිටීමේ ශාපයක් දැන් අපිට වැදිලා තියෙනවා. ඒ ශාපේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් තව Tamanට ඕන විදිහට තෝරන ශාපේ. එහෙමයි ස්වාමීනි. ඇතැම්මෝ කියනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන ඡායා මාත්‍රයක් විතරයි අපි මේක ඔස්සේ අරටුව හොයාගෙන යන්න ඕනේ කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඡායා මාත්‍රේ පෙන්නපු කෙනා. තමන් ගැඹුර හොයාගෙන යන කෙනා. බලන්න තියෙන මාන්නේ. පැටලිල්ල ස්වාමීනි. කොයිතරම් මාන්නකාරකම ඇතුලේ පැටලෙනවද නේ? එහෙමයි. බුදුරජාණන් වහන්සේ චුට්ටක් අපිට තේරුම් කළා.
අපි තමයි මේ ඊතුරු ගැඹුර හොයාගෙන යන්න ඕනේ නෑ. භාග්‍යතුන් වහන්සේ මුළු මනින්ම ධර්මයේ දේශනා කළා. අපිට තියෙන මහත්ය අනුගමනය කිරීම පමණමයි. ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ. ශ්‍රාවකත්වයට පැමිණිලා කියපු විදිහට අනුගමනය කිරීම විතරමයි තියෙන්නේ. හරියට මේ භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ යම් තැනකට යන්න නිර්වාණය කියන තැනට යන්න හරි පාර පෙන්නපු කෙනා. අපිට තියෙන පාරේ යන්න විතරයි. එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙමයි ඒක තේරුම් ගත යුත්තේ. එසේ තේරුම් අරගෙන ධර්මයේ ගැනම තව තවත් හිත පහන් කරගන්න. අවසරයි ස්වාමීනි. ඉතින් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමග ඉරිදා රාත්‍රිය ඔබ රැඳෙන්නේ. අපි ඊළඟ අවස්ථාවත් ඔබට වෙන්කොට දෙන්න සූදානම්. පින්වන්ත තුෂාර මහත්මයා අපිට කතා කරන්නේ වීර කැටියේ ඉඳලා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ස්වාමින් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ තමයි යම්කිසි පුද්ගලයෙකු රහත් වෙලා කියන දැනගන්න ඒ පුද්ගලයාගේ තියෙන ලක්ෂණ මොනවද කියලා රහත් භාවය ලැබපු කෙනෙකුගේ. හොඳයි තෙරුවන් සරණයි ඔබට. අවසරයි ස්වාමීනි. රහත් භාවයේ ලැබූ කෙනෙකුගේ ලක්ෂණ අඳුන ගන්න පුළුවන් නේ රහතන් වහන්සේටම තමයි. එහෙමයි ස්වාමීනි. අරහත්ත්වයේ වේවා අනිකුත් මාර්ගඵල වේවා ඒ ලද ශ්‍රාවකයා තමන් අඳුන ගන්නවා. මා තුල මේ කෙලෙස් නැත. මා තුල මේ පිරිසුදු භාවයේ ඇත්ත කියලා. ඒක බාහිරින් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒක බාහිරින් හොයන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බාහිරින් හොයන්න මහන්සි ගත යුතු එකකුත් නෙමෙයි. ඒක හොඳට තේරෙන සිද්ධියක් මම කියන්න. ලකුණ්ඨක බද්දිය කියන තෙරුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් විදිහට තමයි පැවිදි වුණේ. පැවිදි වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලකුණ්ඨක බද්දිය ශිෂ්‍ය භික්ෂුවට දහම් අවවාද කරනවා. ධර්මයේ හික්මවනවා. ශිෂ්‍ය භික්ෂුවත් හික්මෙනවා. හික්මෙනකොට වැඩි කල නොගෙස්ම සියලු කෙලෙස් නැසුවා. එහෙමයි ස්වාමීනි. දැන් කෙලෙස් නැසූ රහතන් වහන්සේටත් සාරිපුත්ත මහරහතන් වහන්සේ යලි දහම් අවවාද කරනවා. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළා. වැඩම කළා සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාරනවා සාරිපුත්තේ ඔබේ මේ ශිෂ්‍ය භික්ෂුව ලකුණ්ඨක බද්දිය හික්මිය යුතු ධහමේ හික්මී අවසන්. හික්මිච්ච කෙනෙක්ව ආයේ හික්මවන්න දෙයක් නෑ සාරිපුත්තේ කිව්වා. එතන මේ කාටද කිව්වේ? ප්‍රඥාවෙන් අග්‍රේසර. මේ ශ්‍රාවකයෝ අතරේ ප්‍රඥා පාරමිතාවට පත්වෙච්ච උත්තමයාටවත් අඳුන ගන්න බැරි වුණා මේ රහතන් වහන්සේ නමක් කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් එතනින් එහා මොකක්ද ආයේ? එහෙමයි. ඒ නිසා බාහිරින් රහතුන් හොයන්න බෑ. බාහිරින් රහතන් වහන්සේලා හොයන්න බෑ. රහතන් වහන්සේ නමක් සම්බන්ධයෙන් අපිට යම් මේ සේයා මාත්‍රයක් හෝ තේරුම් අරගන්න තියෙන්නේ ධර්මයේ තුලින්. ධර්මයේ තමයි රහතන් වහන්සේගේ ස්වභාවය මෙහිමයි කියලා විස්තර වෙන්නේ. ඒ ධර්මයට අනුව හිතනකොට අපිට මේ රහතන් වහන්සේ නමකගේ තියෙන ඒ සොඳුරු ගුණයට හිත පහදව ගන්න පුළුවන්. ධර්මයේ කියවීමෙන් ලැබෙන එක ලාභයක් තියෙනවා. හොරට අරහත්ත්වය ප්‍රකාශ කරන අයයන්ව නම් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් මේ පුද්ගලයා නම් රහත් වෙන්න බෑ කියලා. මොකද රහතන් වහන්සේ නමක් තුල තියෙන සංසිඳීම, රහතන් වහන්සේ නමක් තුල තියෙන පිවිතුරු බව, රහතන් වහන්සේ නමක් තුල තියෙන අර නොකැළඹුණු බව අපිට වෙන පුද්ගලයෙක් තුල තමන් රහත් කියලා බෙර ගැහුවත් පේන්න නැත්තම් අපිට අඳුරගත්ත ගා මෙයා එහෙනම් අරහත් කියලා කියා ගත්තාට රහතන් වහන්සේ නමකට සුදුසු දිවි පැවැත්මක් මෙයාට නැත. අපිට එතනින් යම් නිශ්චයකට එන්න පුළුවන්. මොකද මේ වැරදි කෙනෙක් ගාව ගිහිල්ලා මුලා වෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ ඇරෙන්න රහතන් වහන්සේලා බාහිරින් හොයන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එක අවස්ථාවක අරහත්ත්වයට පත්වෙච්ච ආචාර්යන් වහන්සේ නමක් එක්ක මේ ශිෂ්‍ය භික්ෂුවක් ගමනක් යනවා. ගමන යද්දී ওই ශිෂ්‍ය භික්ෂුවත් ඕක හිත ගියා මහත්තයා. රහතන් වහන්සේ කොහොම හොයනවද දන්නේ නැහැ. එහෙමයි. රහතන් වහන්සේ බාහිරින් කොහොමද අඳුනගන්නේ කියලා මම මගේ ආචාර්යන් වහන්සේගෙන් අහන්න ඕන. ආචාර්යන් වහන්සේ නේ දැන් රහතන් වහන්සේ. එහෙමයි. ආචාර්යන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුව අහනවා ස්වාමීනි රහතන් වහන්සේ නමක් දැක්කොත් කොහොමද අඳුනගන්නේ කියලා ඇහුවා. ඒතර කිව්ව පොඩි නම රහතන් වහන්සේ නමකගේ පස්සේ ගියත් රහතන් වහන්සේ නමක් අඳුනන්න බෑ කිව්වා. රහතන් වහන්සේ නම පස්සෙන් ඉඳලා තමයි මේ අහන්නේ කොහොමද රහතන් වහන්සේ අඳුරගන්නේ කියලා. ඒක පොඩි නම රහතන් වහන්සේ නම පස්සේ ගියත් එයා රහත් කියලා අඳුරන්න බෑ කිව්වා. ඒ නිසා ඇත්තටම අපි අනික් රහතන් වහන්සේලා ගැන හිත පහන් කරගෙන අපි උත්සාහ කළ යුත්තේ මහත්තයා සංගරුවන කෙරෙහි පහන් සිතින් ධර්මයේ හැසිරෙන්නයි.
අපිට එහෙම නැතුව දැන් අපි හිතමු අසවලත් රහත් අසවල අනාගාමී අසවල සෝවාන් කියලා අපි දැනගෙන හිටිය කියලා. ඒක ඇත්තටම අපිට ප්‍රයෝජනයක් නැහැ නේ. අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අපිට ශ්‍රද්ධාව තිබ්බොත් නේද? අනිත් මුළු ලෝකෙම රහත් වුණත් අපිට ශ්‍රද්ධාවවත් නැත්තම් අපිට රැකවරණයක් නැහැ නේද? එහෙනම් වටින්නේ කොතනද? අපේ ගුණයයි. අපේ ගුණයයි වටින්නේ. ඒ නිසා මේ තමන්ගේ ගුණධර්ම ගැන විමසා බලා දැනගත යුතුයි. එසේ ගුණධර්ම ගැන විමසමින් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා යම් කලක සෝවාන් වෙනකොට මං සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියලා තමන් ගැන දන්නවා. යම් කලක අනාගාමී වෙනකොට මං අනාගාමී වූ කෙනෙක් කියලා තමන් ගැන දන්නවා. යම් කලක සියලු කෙලෙස් නැසනකොට මං කෙලෙස් නැසූ නික්ලේශී කෙනෙක් කියලා තමන් ගැන දන්නවා. ඒක අඳුනගන්නේ ඒ මාර්ගඵලලාභී උත්තමයා විසින්මයි. ස්වාමීනි අපට අවසර ලැබේවා දහම් කාරණාවෙන් දහම් කාරණාවට අද දවසෙත් කාලය ඉගිල ගොස් නික්මුණා. ඉතින් ස්වාමීනි පුණ්‍ය අනුමෝදනාව පිණිස ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. අද දවසේ ධම්සභා මණ්ඩපයේ මේ සජීවී දහම් කතිකාවත වෙනුවෙන් දායකත්වයෙන් අනුග්‍රහය දරන්නේ ඩුබායිහි වෙසෙන පින්වත් සුදත් විජේසිංහ මහත්මයා, නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යසෝදහා විජේසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා. ඉතින් නිරන්තරයෙන්ම ධර්ම දානමය පින සිද්ධ කරගන්න සදහැවත් පින්වතුන්ලා පිරිසක් අද මේ විදිහට ධම්සභා මණ්ඩපය වෙනුවෙන් දායකත්වයේ දරමින් සුපින්නතුල්ලා හැම දිනාට සොඳුරු සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සැලසුණා. ධර්මයේ ශ්‍රවණය කොට අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට, සියලු බ්‍රහ්මකායික දෙවිවරුත්, සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන කොට සදිව්ලෝක වාසී දෙවිවරුත්, ශ්‍රීමත් සුමන සමන් දෙව් නිරිදුන් ඇතුළු පොළොවාසී සියලු දෙවිවරුත්, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවියෝත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ අප හැම දිනාහට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ඒ වගේම සේරුවිල මංගල රාජමහා විහාරාධිපති තැන්පත් අපගේ පූජනීය අලුදෙණිය සුබෝධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාට පින් අනුමෝදන්ව මේ ගෞතම බුදු සසුන තුලම සුවසේ ධර්ම අවබෝධ කරන්ට පින්වතුන් වහන්සේලාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්සභා මණ්ඩපයේ විකාශන දායකත්ව දරන ඒ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ ලෙස බලාපොරොත්තු වෙන පරිදි මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත වූ පුණ්‍ය ආශිර්වාදය යශෝදහා විජේසිංහ දියණියගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම රැකිරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිසම පවතිවා. නිල්මිනී විජේසිංහ මහත්මියගේ රැකිරක්ෂා කටයුතු සාර්ථක කරගෙන ඒ පින්වතුන්ලාට තමන්ගේ ජීවිතේ අනාගත දියුණුව සලසා ගැනීම පිණිස මේ උදාරතර ධර්ම දානමේ පින ඒකාන්ත කොට ආශිර්වාදයක්ම වෙත්වා. සුදත් විජේසිංහ මහත්මයාට, නිල්මිනී විජේසිංහ මහත්මියට, යසෝදහා විජේසිංහ දියණිය ඇතුළු ඒ සියලු දෙනාට තමන්ගේ ජීවිතේ නිදුකින් සුවසේ ගතකොට ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට ඒකාන්ත කොට මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්ම වෙත්වා කියලා අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඒ පින්වතුන්ලාගේ නමින් මිය යන්ට යෙදුණු සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටමපත් වෙත්වා. ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අකුරු කියා දුන් ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් පින් අනුමෝදනා සිදු කරන්න. ඒ ගුරු මෑණිවරු පියවරු නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ සම්පatti ලබත්වා, සුවසේ
පින්දහම් රැස් කරගෙන ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ගුරු මෑණිවරු ගුරු පියවරු සියලු දෙනාට සැලසේවා කියලා පින් අනුමෝදනා සිදු කරනවා. ඉතින් අද දවසේ ධර්ම දානයන් සිදු කළේ ඩුබායිහි වෙසෙන පින්වත් සුදත් විජේසිංහ මහත්මයා, නිල්මිනී විජේසිංහ මහත්මිය සහ යසෝදා විජේසිංහ දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ පින්වතුන්ලාට නිදුක් නිරෝග සුවය පිණිස දීර්ඝායුෂ සම්පන්නිය පිණිස රැස් කළ උදාරතර පින ඒකාන්ත වශයෙන්ම ආශිර්වාදයක් වෙත්වා. තමන්ගේ ජීවිතවල රැකී රක්ෂා ව්‍යාපාර ආදිය සුවසේ සාර්ථකව දියුණු කරගන්නට ලැබෙත්වා. දූදරු මුණුපුරු මිනිපෙරැන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට අවකාශ සැලසෙත්වා. කරදර බාධා වලින් තොරව කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කරගන්නටත් සුවසේම ගුණ ධර්ම දියුණු කරගන්නටත් හැම දිනාට අවකාශ සැලසෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට, විශේෂයෙන් අද දවසේ දම් සභා මණ්ඩපයේ මෙහෙයවීම් කටයුතු සිදු කළා වූ අපේ පින්වත් නිවේදක මහත්මයාට, ඒ වගේම දම් සභා මණ්ඩපයේ නිෂ්පාදක පිරිසට, මේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදනා වෙත්වා. සුපින්වත් ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුවය ලබත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ගෞතම සාසනය තුළම ධර්මාවබෝධ කිරීමේ දුර්ලභ වාසනාව හැම දිනාට සැලසෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ලක්ෂ සංඛ්‍යාත සදැහැති පින්වන්ත ඔබ හැම දිනාම කැටුව ගරුතර මහා සංඝරත්නයේ වැඩම කොටගෙන අපේ දම් සභා මණ්ඩපය කරවන්නට අපට අවකාශය දුන. අපට අනුකම්පාවෙන්ම අදත් අවවාද අනුශාසනා පිණිස ධර්මයේ පෙන්වා දීම පිණිසම අපේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කොට වදාලා අපි හැම දිනාම ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන මේ අවස්ථාවේ වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ වගේම මේ උතුම් දම් සභා මණ්ඩපයේ සිදු කොට ලෝකයට ධර්මයේ දායාද කොටගෙන මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අප හැමදෙනාම වෙනුවෙන් අද දම් සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඩුබායිහි වෙසෙන පින්වත් සුදත් විජේසිංහ මහත්මයා, නිල්මිනී විජේසිංහ මහත්මිය, ඒ වගේම යශෝදා විජේසිංහ පින්වන්ත දියණිය ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනාමත්, පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. එමනම් ලබන ඉරිදත් සන්ධ්‍යාවේ ගරුතර මහා සංඝරත්නයේ වැඩම කොටගෙන දම් සභා මණ්ඩපය කරවීමේ අපේක්ෂාව සහිතව අපි ඔබෙන් සමුගන්නවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.